හරි අපි බලමු වැඩේ කරන්න යන හැටි. මේක ගැන මම කියලා දුන්නා. ඉංග්‍රීසි වල තියෙන ඉංග්‍රීසි වල තියෙන මූලිකම තැනක් තමයි මේ pronouns කියලා කියන්නේ. මේ සර්වනාම එහෙම නැත්නම් pronouns කියලා කියන්නේ අපි හැමෝම දන්න ඒවා තියෙනවා මේ. ඔයා හැමෝම දන්නවනේ ඉංග්‍රීසි වලින් I කියන්නේ කාටද? මම කියන එකනේ. ඔයාලට මතක ඇති මේ වගේ ඒවා. ගිය සතියේ ඉඳපු ළමයින්ට කලින් දවසේ ඉඳපු ළමයින්ට මම මේවා දුන්නා. ඉතින් ඔයාට මෙන්න මේ වගේ වචන I we නේද? you they he she it වගේ වචන පාවිච්චි කරලා අපි මේවා ගැන දැනගත්තා. මේවයි තේරුම් මොනවද කියලාත් මම කතා කරා. ඉතින් I කියන්නේ මම කියන එක හැමෝම දන්නවා. we කියන්නේ අපි කියන එක නේද? අපි you කියන එකේ තේරුම් ගොඩක් තියෙනවානේ. ඔයා ඔයාලා ඒ වගේම නේද? ඔබතුමා ඔය ගෝන දෙයකට නේද? ඔබතුමා ඔය ඕන තේරුමක් ගන්න පුළුවන් you වලින්. they කියන්නේ ඉතින් දන්නවනේ කවුරුත් ඒගොල්ලෝ. ඒගොල්ලෝ නේද? ඔවුන් කියන එක. ඔවුන් කියන එක මෙන්න මේ වගේ ගොඩක් තේරුම් තියෙනවා දේවලටත්. හරිද? ඉතින් he කියන එක කවුරුත් දන්නවා. ඔහු නේද? පිරිමි කෙනෙක් තමයි අපි හඳුන්වන්නේ he කියලා. පිරිමි කෙනෙක්ව he. she කියන්නේ ඇය කියන එක. right. she කියන්නේ ඇය කියන එක මම මේවා ගිය සතියට කලින් දවසේ මම මේ ටික නිකන් කියලා දුන්න ටිකක් තමයි මේ මතක් කරන් යන්න හදන්නේ. ඒ වගේම it කියන්නේ ඌ කියන එක. අපි මොනවා හරි සතෙක්ව හඳුන්වද්දි දාපු පදයක් මේක. ඒ වගේම ගෙදර තියෙන මේසෙ ඒ වගේ දෙයක් හඳුන්වන්න අපි ඒක මගේ it is mine වගේ ඒවා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් subject pronoun කියලා තමයි මම මේවට හඳුන්වන්නේ. මේවා හඳුන්වන නම තමයි මොනවා කියලාද අපි මේවා හඳුන්වන්නේ? මේ සේරම ටික අපි හඳුන්වනවා එක තනි නමකින්. මේවා ඔක්කොම pronouns. මේවා සර්වනාම පද. හරිද? මේවා මොන නාමද? සර්වනාම පද. සර්වනාම පද. ඉතින් මේ සර්වනාම කියන જાතිය ඉංග්‍රීසි වල අපි මුලින්ම දැනගන්න ඕනි දේ. ඉතින් අපි කොහෙට හරි යනකොට ඉස්සෙල්ලාම හම්බ වෙන අඳුරන මිනිස්සු ටිකව අපි ඉස්සෙල්ලා අඳුරගෙන ඉන්න ඕනේ. නේද? ඉතින් මේ ඔයාලට මුලින්ම හම්බ වෙන්නේ pronouns කියන කට්ටියව. ඉතින් මේ pronouns ගැන අපි බලාගෙන ඉන්නකොට I we you they he she it කියන පද තමයි මුලින්ම හම්බ වෙන්නේ. මේවා subject pronoun කියලා තමයි හඳුන්වන්නේ. මේවා pronouns වල තියෙන එක ප්‍රභේදයක් නේද? මේවා හඳුන්වන්නේ subject pronouns කියලා. දැන් ඒකට හේතුවක් තියෙනවා. මේවට අපි කියන්නේ මොන pronounsද? කවුරු හරි අහුවොත් subject pronouns කියලා පුතේ. හරිද? ඇයි අපි ඒවට එහෙම කියන්නේ කියන එක මම දැන් පෙන්නනවා නැවතත්. මේ සෙට් එකට අපි කියන්නේ subject pronouns කියලා. ඉතින් මම මෙයාව ගෙනල්ලා මෙන්න මෙතනින් තියනවා මේ විදිහට. හරිද? subject pronoun හත තමයි මේ තියෙන්නේ. ඒකට හේතුව තමයි මේවට subject pronoun කියලා කියන්නේ අපි මොනවා හරි වාක්‍යයක්. ඔයා දන්නවනේ වාක්‍ය අපි ලියනවා නේද? මොනවා හරි වාක්‍යයක් මේ ආරම්භ කරද්දි මෙන්න main පදයකින් තමයි නේද? අපි main පද තමයි මේ පදයකින් තමයි සාමාන්‍ය මේ පටන් ගන්නෙ. ඔයා දන්නවනේ අපි වාක්‍ය ලියනකොට මොනවා හරි දෙයක් සාමාන්‍ය වාක්‍යයක් ආරම්භ කරද්දී main පදයකින් තමයි ආරම්භ කරන්නේ. හරිද? දැන් මම පෙන්නන්නම්කෝ එකක්. මෙන්න මේ වගේ තමයි උදාහරණ. right example එකක් ගත්තොත් අපි හිතමු මම right හැමදාම මම මේව කිව්වා බත් කනවා. මේක නම් අනිවාර්යෙන් කරනවා මොනව නැතත් නේද? පාඩම් නොකලත් මේ වැඩේ කට්ටිය කරනවා. මම හැමදාම බත් කනවා. ඉතින් මම හැමදාම බත් කනවා කියලා දීලා තියෙන එක තමයි මේ තියෙන්නේ. මම හැමදාම බත් කනවා. මම නේද? අපි හැමදාම right හැමදාම නේද? ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. දැන් අපි මෙන්න මේ වගේ වාක්‍ය ගත්තම ඔයාට පේනවනේ මේකේ තියෙනවා ආරම්භ කරලා තියෙන කාගෙන්ද? මම, අපි අන්න ඒ වගේ පද වලින් නේද? ඔයාට පේනවා මම කියලා එකක් තියෙනවා. නේ? ඊට පස්සේ තියෙනවා අපි කියලා එකක්. මෙන්න මේ පද වලින් අපි සාමාන්‍යයෙන් සිංහලෙන් මොනවා හරි ලියද්දිත් අපි පටන් ගන්නෙ
අන්න එහෙම පටන් ගන්න කෙනාට වාක්‍යයේ ක්‍රියාපදේ කරන කෙනාට අපි කියන්නේ සබ්ජෙක්ට් එක කියලා. දැන් මේ බලන්න මම පැහැදිලි කරලා දෙන්නම්. හරිද? දැන් බත් කනවා කියන එකේ ක්‍රියාපදේ කනවා කියන එකනේ ඔන්නම ඉරක් ගැහුවා. නේද? ඉගෙන ගන්නවා කියන එක ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එකේ ක්‍රියාපදේ ඉගෙන ගන්නවා කියන එක. හරිද? ඉතින් මෙන්න මේ වැඩේ කරන කෙනා ඒ ක්‍රියාවක්නේ කරන්නේ. ඒ වැඩේ කරන කෙනා කවුද මේ පළවෙනි එකේ නම් මම. නේද? කන්නේ කවුද? මම තමයි පිඟාන අරන් හව් හව් ගාලා හපලා කන්නේ. ඉගෙන ගන්නවා කියන වැඩේ කරන කෙනා කවුද? අපි. නේද? ඔන්න ඔහොම වාක්‍යයක ක්‍රියාව කරන කෙනාට තමයි අපි කියන්නේ සබ්ජෙක්ට් එක කියලා. කවුරු කියලාද කියන්නේ? සබ්ජෙක්ට් එක කියලා තමයි කියන්නේ. ඒකයි අපි මේවට කියන්නේ උඩ මම පෙන්නනවා දම් පාටින් ඊතල ඇඳ ඇඳ සබ්ජෙක්ට් ප්‍රොනවුන්ස් කියලා හඳුන්වන්නේ ඔන්න ඕකයි. දැන් තේරුණාද? සබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් කියලා අපි මෙයාලව හඳුන්වන්න හේතුව මොකද්ද කියලා. වාක්‍යයක් ආරම්භ කරද්දී මෙන්න මේන් පදයකින්. හරිද? ඉතින් මේවෙන් තමයි ආරම්භ කරන්නේ. අන්න ඒක නිසා තමයි අපි මේවා සබ්ජෙක්ට් ප්‍රොනවුන් කියලා හඳුන්වන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ තව ප්‍රොනවුන්ස් වල තව ප්‍රභේදයක් තියෙනවා. right. රශ්මි ඉන්නවද? රශ්මි කියලා ඉන්නේ අපි මේ රසංජලීලාගේ නංගි රශ්මිද? ඔව් සර්. හරි මම බැලුවා දරුවෝ ඔයාගේ මේ ලින්ක් එකක් දාලා තිබ්බා ඒකට රෙස්පොන්ඩ් කරලා තිබෙන්නේ නැති හරි පුතේ. ඇහෙනවනේ මම කියන එක ලියා ගන්න හොඳේ. හරි. වාක්‍යයක් ආරම්භ කරද්දී මේ පද වලින් තමයි සාමාන්‍යයෙන් අපි පටන් ගන්නෙ. එතකොට ඔයාලා ඕන කෙනෙක්ට තේරෙන විදිහට තමයි මේ මුල ඉඳන් එන අය තව ඉන්නවා ගොඩක් ළමයි මේ ක්ලාස් එකට එන්න. ඉතින් අද දවසේ මේ ගොඩ දෙනෙක්ට පන්ති තියෙනවා වෙන පන්ති. නමුත් මං අසනීප වෙලා හිටපු නිසා ආයෙමත් මං හිතුවා උගන්වන්න ඕනි කියලා ගොඩාක් දරුවා ආසාවෙන් ඉන්න නිසා පන්තියට එන්න. මොනවා හරි වාක්‍යයක් ආරම්භ කරද්දී මේ පද වලින්. එහෙනම් කවුරු හරි ඔයාගේ නේද? somebody can ask you නේද? what are subject pronouns? subject pronouns කියන්නේ මොනවද කියලා අහුවොත් ඔයා කියන්න ඕන පටපට ගාලා මොනවද? I, we, you, they, he, she, it කියන ටික. හරිද? එතකොට කවුරු හරි අහුවොත් මොකද්ද කියන්නේ අපි ඇයි මේවට subject pronoun කියලා කියන්නේ? මේවයින් තමයි අපි sentence එකක් පටන් ගන්නෙ. වාක්‍යයක් පටන් ගන්නෙ. එහෙනම් දැන් ඔය රහස දැන් ඉගෙන ගත්ත දේ grade 11 වෙනකන් එහෙම නැත්නම් A level කරනකම් මතක කරන්න එපා. මේවට subject pronoun කියලා කියන්නේ. හරිද? ඊළඟට මම තව pronoun වර්ගයක් කියලා දුන්නා කලින් දවසේ. මේ මතක් කරන්න තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාට මේකේ රෙකෝඩින් එකක් යනවා මේ ක්ලාස් එකේ live. ඒ රෙකෝඩින් එක පන්ති වුණාට පස්සේ YouTube එකට දාලා ඔයාට දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් you can write important points in your book. ඔයාගේ පොතේ වැදගත් කරුණු ලියා ගන්න පුළුවන්. ඒ වගේම when I ask you questions you have to give me answers. Okay, when I ask you questions you have to give me answers. මං අහන කොටත් ඔයා ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනිමයි. හරි. දැන් ඔන්න සබ්ජෙක්ට් ප්‍රොනවුන් කියන එක කවමදාවත් බැරි වෙන්න බෑ. හපනික් වගේ ඉස්කෝලේ ගියාම මේවට උත්තර දෙන්න ඕනේ. ඊළඟට ගත්තොත් හරිද? ඊළඟට මං කියලා දීපු එකක්ම තමයි ඊළඟට මං කියලා දෙනවා මේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන්ස් කියන එක ඊළඟ වර්ගය එක වර්ගයක්. ඊයේ සතියේ මම මේ කියලා දුන්නා මේක. හරිද? ඔබ්ජෙක්ට් ප්‍රොනවුන්ස්. දැන් බලන්න මට කියන්න බලන්න අපේ නිතික නේද? නිතික මීගමුවෙන් එකතු වෙන්නේ. නිතික කියන්න බලන්න මට ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් කියලා කියන්නේ මොකද්ද? මතකයිද? සනෝජ්ට මතකයිද? ඔබ්ජෙක්ට් ප්‍රොනවුන්ස් කියලා කියන්නේ මෙන්න මේ පද ටිකට කමන්නේ. මම දැන් මතක් කරලා දෙන්නම් නේද? කොරෝනාත් ඉවරයිනේ. මේ කියන වචනය. හරිද? ඊළඟට ඒක අගට යෙදෙන පද. වාක්‍යයක අගට යෙදෙන පද කියලා පුතා කිව්වා නේද? අපි බලමු. අපි යන්නේ අගට කියන වචනේ චුට්ටකට අමතක කරමු. අගට නේද? දැනට මං හරි කියලා කියන්නම්. හැබැයි මේක වාක්‍යයක කවුරු විදියට යෙදෙනවද? අගට විතරක් නෙමෙයි. හරිද? ඔව් අගට තමයි යෙදෙන්නේ. බලමු. 100%ක් හරිම උත්තරයක් බලමු. 199%ක්ම හරි ඔයා කියපු එක.
දැන් බලන්න නේද පොඩි මියුසික් එකක් එහෙමත් ඇහෙනවනේ අම්මලට කියලා තේ එකක් එහෙම හදව ගන්න දැන් ක්ලාස් එකේ ඉන්නේ නේද right me ඊට පස්සේ අස් කියන වචනය හරි ඊළඟට තව ගත්තොත් මම ඉලක්කම් දාන්න නැතුව ලියන්න මට එක කරදරයි ඉලක්කම් 1 2 දානකොට මම ටක් කාලා ලියන්න යන්නම් මේ පද ටික me කියන එක us කියන එක නේද you කියන වචනය මෙහෙම එනවා them කියන එක නේද him her කියන එක දැන් අර කොපිරයිටින් දිනපතා දාන එක ටිකක් කට්ටියගේ අඩු වෙච්ච කට්ටියක් ඉන්නව නේද කො අපේ අර කෞශල්‍ය එහෙම හැමදාම දා හිටියා මේ පහුගිය දවස් ටිකේ තිබ්බේ නෑ me us you them him her its කියන පද ටික ගත්තොත් මෙතන හතක් තියෙනවා 1 2 3 4 5 6 7 හතක් තියෙනවා මම කොච්චර අසනීප වුණත් මොන දේ වුණත් අනිවාර්යෙන් ඔයාට දෙවෙනි දවසක් නම් ක්ලාස් එක මිස් කරන්නේ නැහැ කියලා හිතාගත්තා අද ඒ නිසා තමයි කොහොමත් පන්තිය කරන්නේ හරිද ඒක නිසා කොහොමත් උගන්වනවද මෙන්න මේ පද හත object pronouns කියලා හඳුන්වන්නේ ළමයි ඔයා මේව ෂෝට් නෝට් එක දාගන්න හරිද දැන් මේකට මේ object pronoun කියන නම ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද කියලායි මම මේ පෙන්වන්න හදන්නේ මේ පද හතේ තේරුම තමයි දැන් ඔයා දන්නවනේ මේ කියන්නේ මට කියන එක අනේ මට ගහන්න එපා නේද මට අම්මට කියනවා ගිහිල්ලා අම්මා කෝටුවක් ගන්නවා මොකක් හරි ඔයා වැරද්දක් කරලා ඊට පස්සේ ඔයා කියනවා නේද අනේ මට ගහන්න එපෝ කියලා කෑ ගහනවා නේද මට ගහන්න එපා හරිද එතකොට අපි ඉංග්‍රීසි වලින් මේක කියනකොට ඉල්ලනකොට අපි කොහොමද කියන්නේ මට ගහන්න එපා don't hit නේද don't hit me කියලා තමයි කියන්නේ ඔන්න තියෙනවා me කියන වචනය ඔයාට අහුණා මේකේ මට ගහන්න එපා එතන don't hit me don't hit me don't hit me කියලා කෑ ගහලා කියන්න නේද ඊට පස්සේ ගහන්න ආවොත් හරිද තර්ෂි me don't hit me us කියන්නේ අපිට කියන එක හරිද us කියන්නේ කාටද අපිට us අපිට අශ්වයනේ මේ us අපිට you කියනවා ඔයාට ටයන්නක් තියෙනවා නේද එතකොට ඔයාට ඔයාලට them කියලා කියනවා ඒගොල්ලන්ට කියන එක ඒගොල්ලන්ට him කියනවා කාටද ඔහුට him කියනවා ඔහුට her කියනවා ඇයට හරිද බලන්න මම ලස්සන වාක්‍ය ටිකක් දෙන්නම් තනියම ඇක්ටිවිටි එකකුත් දැන් කරමු හරිද it's කියනවා ඌට මම බය නෑ එහෙම කියන්නේ මිනිස්සුන්ට හරිද ඌට කියලා කියන්නේ සාමාන්‍ය සත්තුන්ට අපි හොඳට මතක තියාගන්න යාළුවෙක් එක්ක තරහ වුණොත් හරි අල්ලපු ගෙදර ඉන්න ළමයා ඔයාට ගැහුවොත් හරි කවදාවත් සිංහලෙන් අයාලා බනිනවා නම් සමහර විට ඌට මං කැමති නෑ ඌ හරි නරකයි එහෙම වගේ වචන මිනිස්සුන්ට කවදාවත් කියන්න එපා ඉංග්‍රීසි වලදී මිනිස්සු හඳුන්වන්න it කියන වචනේ පාවිච්චි කරන්න තහනම් it පාවිච්චි කරන්න බෑ මිනිස්සුන්ට නම් හරිද ඌට කියලා හඳුන්වන්නේ සතුන් ඒ වගේම අපි ඒකට මං කැමති නෑ නේද I don't like it දැන් බලන්න මේ පද යෙදෙන්නේ සාමාන්‍යයෙන් වාක්‍යයක කවුරු විදියටද මේවට object pronouns කියලා කියන්නේ හේතුව දැන් මම මෙතනින් ලියනවා හරිද මෙම පද වාක්‍යවල නේද sentences වල වාක්‍යවල හරිද කර්ම පදය මොකද කර්ම පදයක් කියලා එකක් මොකද්ද මේ සර්ට පිස්සු වැදිලා දන්නේ මේ ලියන ඒවා කර්ම පදය කියලා කියන්නේ කර්ම පදය එහෙම නැත්තම් ළමයි වාක්‍යයක තියෙනවනේ අර ඔබ්ජෙක්ට් එක කියලා එකක් නේද ඔබ්ජෙක්ට් එක කර්ම පදය අන්න ඒක ලෙසින් යෙදෙන නිසා හරිද අන්න ඒ ලෙසින් යෙදෙන නිසා මේවා මොන ප්‍රෝනවුන් යනුවෙන් හඳුන්වනවද ඔව් ඔයාට ෂෝට් නෝට් එකේ ලියා ගන්න පුළුවන් නේද object pronouns යනුවෙන් හැඳින්වේ රැක්කද ඇයි මේවට object pronoun කියන්නේ කියලා ඊට පස්සේ කවුරු හරි වගෙන් ඇහුවොත් ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ නිසා තමයි මේවට object pronoun කියලා කියන්නේ කියලා ඔන්න මම ඔයාට කැමති පාටක් වෙන්න
තද නිල් පාට දානවා ඒකට. මෙම පද වාක්‍යවල කර්ම පදය එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක ලෙසින් යෙදෙන නිසා මේවා ඔබ්ජෙක්ට් ප්‍රොනවුන්ස් යනුවෙන් හැඳින්වේ. දැන් අපි මුලදිම ඉගෙන ගන්න ඕන ඔයා මොන පන්තියේ හිටියත් මොන ඉස්කෝලේ හිටියත් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක කියන්නේ ලකුණු 100න් 100ක්ම ගන්න පුළුවන් එකක්. 11 වසරට එනකොට අන්න ඒ මට්ටම හදා ගන්න ඕනේ. හරිද? මුල තමයි හරියන්න ඕනේ. අච්චු පොතේ තියෙන පාඩම ඉවර කරගත්තම ඒක සිංහල තේරුම කියලා දුන්න කියලා එක පාරට ඒක නෙමෙයි බේස්මන්ට් එක. අපි දැනගන්න ඕන ඔයාලා ඔයාට ආස හිතෙන්න ඕනේ ඉගෙන ගන්න. හරිද? මුල බැරි වෙන්නේ මෙන්න මේ වගේ තැන් තමයි. අපි මේ පොඩි තැන ඉඳන් තමයි ඉස්සරහට යන්න ඕනේ. හරිද? එතකොට ඔයා වටන්න කාටවත්ම බෑ. දැන් අපි බබාලා බලා ගන්න මට ගහන්න එපා කියන මේ වාක්‍ය ගත්තොත් මෙතන ඔයානේ කියන්නේ ගහන්න එපා කියලානේ. හදිසියවත් ඔයාට ගැහුවොත් ගුටිය කන්නේ කවුද? මෙතන ගුටිය කන්නේ කවුද? ඔයා නේද? මට කියන එක්කෙනා. මට ගහන්න එපා කියලා ඉවරලා don't hit me කියලා අල්ලපු ගෙදර ළමයා කෑ ගහනවා හැරෙනවා. එතකොට ඒ ගෙදර ගුටිය කන්නේ කවුද? ගැහුවොත් මේ මට කියන එක්කෙනානේ. අන් යාව කොටු කරනවා. අන්න එහෙම ක්‍රියාවට ලක් වෙන එක්කෙනා ගුටිය කන එක්කෙනා නේද? අම්මගේ බැනුම අහන එක්කෙනා බනින එක්කෙනා නෙමෙයි ගුටි නේද? ගුටිය ගහන එක්කෙනා නෙමෙයි. මේ පනිෂ්මන්ට් එක විඳින කෙනා. මේක ලබන කෙනා. අන්න එයාට කියනවා කර්මය කියලා. මොකක් කියලාද? එයාට තමයි අපි කියන්නේ කර්මය කියලා. කර්මය නේද? කර්මය නිසානේ ගුටි කන්නේ. හරිද? ඉතින් අන්න එයාට කියනවා කර්මපදය කියලා. කවුරු කියලාද කියන්නේ? කර්මය. නේද? ක්‍රියාවක් ලබන එක්කෙනා. ක්‍රියාව විඳින එක්කෙනා. දන්න තර්ෂිට තේරෙන්න ඕනේ. බත් දැන් කනකොට අපි හිතමු ඔයා යනවා ගමනක් ඇවිදගෙන යනවා. යනකොට ඔයා වැටෙනවා එක පාරටම ඩෝන් ගාලා වලකට නේද? එතකොට අපි හිතමු රශ්මිය ඇවිල්ලා උදව් කරනවා අත දෙනවා උදව් කරනවා නේද? ඔයා කියනවා රශ්මි මට උදව් කරනවා කියලා කෑ ගහලා කියනවා. රශ්මි මට උදව් කරනවා කියලා තරුෂි කියනවා. එතකොට උදව්ව කරන්නේ රශ්මි උදව්ව ලබන්නේ තරුෂි. උදව්ව ලබන එක්කෙනාට තමයි අපි කියන්නේ කවුරු කියලාද? කර්මය. තේරුණාද? සෙන්ටෙන්ස් එකක තියෙන ක්‍රියාව ලබන එක්කෙනා කර්මය. කර්මය කියන්නේ කවුද? මම ඔන්න තේරෙන සිංහලෙන් ඉස්සෙල්ලා කියලා දෙනවා. හරිද? ලොකු ඉංග්‍රීසි වචන කියන්නේ නැතුව මේවා දැනගන්න ඕන. ක්‍රියාව ලබන කෙනා. හරිද? බත් නම් කන කෙනා නේද? බත් මේ ගුටි නම් කන කෙනා. ක්‍රියාව ලබන කෙනා තමයි කර්මය කියලා කියන්නේ. හරිද? ඔව් නේද? ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ මෙන්න මේකට තමයි. ඔබ්ජෙක්ට් එක කියන්නේ ඔබ්ජෙක්ට්. ඔන්න මම ඉංග්‍රීසිනුත් ලිව්වා. ඇයි බලයි සර් මොකද මේ ඉංග්‍රීසි අකුරු ලිව්වේ නැත්තේ කියලා. වැඩේ තියෙන්නේ අකුරු ටික ඉංග්‍රීසි වලින් මේක ලියන එක නෙමෙයි. මේක පැහැදිලි කරලා ඔළුවට හරියට අපි දාගත්තොත් තමයි වැඩේ තියෙන්නේ. කොයිම වෙලාවකවත් නේද? ක්‍රියාවක් ලබන කෙනා ඔබ්ජෙක්ට් කියන්නේ receiver of the action. ක්‍රියාව ලබන කෙනා. කරන කෙනා නෙමෙයි. දැන් බලන්න ක්‍රියාව ලබන කට්ටිය තමයි මේ ඉන්නේ මේ පැත්තේ. ඔබ්ජෙක්ට් ප්‍රොනවුන්ස් කියලා තියෙන්නේ. බලන්න මට ගහන්න එපා කිව්වම නේද මී. ඒගොල්ලෝ අපිට උදව් කරනවා. ඔන්න ඔහොම ගත්තම අපිට මම ඔයාට උදව් කරනවා. බලන්න ඒකේ ඔයාට අපි ඒගොල්ලන්ට ගහනවා. ඒගොල්ලන්ට ගහනවා හෙට ගහනවා. හෙට දෙන්නම් පාර. නේද? දෙන්නම් පැටේ. එන්නකෝ ඔයා හෙට දෙන්නම් වාට. අපි ඔයගොල්ලන්ට හෙට ගහනවා. නේද? තරහ ගියාම කියනවා ඉස්කෝලේ දා දෙන්නම් මං. බටු වැටේ වගේ ඉඳගෙන මේ කියනවා ගිහිල්ලා අපි ඔයගොල්ලන්ට ගහනවා කියලා අනිත් අයට. මම ඔහුට කැමති නෑ. අපි ඇයට කැමති නෑ. නේද? කැමැත්ත ලබන්න ඉන්නේ ඇය හෝ ඔහු. අපිට කැමති නෑ. එතකොට ඇහෙන්නේ ක්‍රියාව ලබන කෙනා. අම්මා ඇයට බත් දෙන්නේ නෑ කන්න. අපි ඌට කන්න දෙන්නේ නෑ රැට. මිදුලේ චරා කරලා යන නිසා දෙන්නේ නෑ කන්න. එහෙම කියලා බනිනවා බල්ලට අල්ලපු ගෙදර. නේද? එතකොට මේ ක්‍රියාව ලබන්නේ කවුද? බත් නොලබා යන්නේ කවුද? ඌට කියන වචනය. මම මේවට පැහැදිලි කරන්න තමයි කියන්නේ කතන්දර. හරිද? හරි. එතකොට
ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් කියන්නේ මොනවද කියලා දැන් තේරෙනවා? ඒවා වාක්‍යවල කර්මපද ලෙසින් යෙදෙනවා. ඒ නිසා තමයි මේවට මෙන්න මේ කොළ පාටට කොටු කරලා තියෙන මේ පද සෙට් එක, මේ වචන සෙට් එක නේද? මට, අපිට, ඔයාලට, ඒගොල්ලන්ට, him, her, its කියන වචන වලට ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් කියලා කියන්නේ. මේවට ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් කියන්නේ මේවා ඔබ්ජෙක්ට් පද ලෙසින් යෙදෙන හින්දා. ඔබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා අහුවාම කියන්න ඕන වාක්‍යයක තියෙන ක්‍රියාව ලබන කෙනා. එහෙම නැත්නම් ක්‍රියාව විඳින කෙනා. හරිද? අපි කියනවා අම්මා මට ආදරේ කියලා. එතකොට ඒ ආදරේ කියන ක්‍රියාව ලබන්නේ කවුද? මට කියන මනුස්සයානේ. මට කියන පදය තමයි එතන ක්‍රියාව ලබන්නේ. ඒතර අම්මා තමයි ක්‍රියාව කරන්නේ. මට කියන කෙනා තමයි ලබන්නේ. හරිද? මේ ලබන කෙනා තමයි ඔබ්ජෙක්ට් එක. නිකම් මතක තියාගන්න. කර්මකාරය තමයි ගුටි කන්නේ. නේද? කර්මය ලබන කෙනා තමයි ගුටි එහෙම කන්නේ. නේද? එතකොට ක්‍රියාව ලබන කෙනා තමයි ඔබ්ජෙක්ට් එක. දැන් මෙතන මේ මට ගහන්න එපා කියන වාක්‍ය ගත්තොතින් හරිද? ඒකේ ඔයාට පේනවා නේද මට ගහන්න එපා කියන එකේ මෙන්න මේකේ මෙතන තියෙන එකේ නේද? මට කියන වචනේ වාක්‍ය අග යෙදිලා තියෙන්නේ. I නෙමෙයි. ඒ නිසා මට කියලා කියන්න ඉංග්‍රීසි වල පාවිච්චි කරන්නේ me කියන වචනය. හරිද? මට කියන්නේ me. ඔන්න මම මේ 7 දුන්නා. අපි දැන් බලමු වාක්‍ය ටිකක් ලියලා. මම ස්ක්‍රීන් එකේ මේ පැත්ත චුට්ටක් මකන්නන් නේද? හරි. දැන් මම ඔයාලට දෙනවා සෙන්ටෙන්සස් ටිකක්. ඔයා ලියන්න ඕනේ මම දෙන ඒවා. මාත් එක්ක ලියන්න ඕනේ. හරිද? බලන්න මම මේ වාක්‍යවල මම මේම දෙන්නම්. හරිද? අපි ඇයට උදව් කරනවා. හරි? මම හැමදාම තේ බොනවා. හරිද? බලන්න තනියම ලියන්න පුළුවන්ද කියලා මේවා. වැරදුනාට කමක් නැහැ. මං හදලා දැන් හැටි කියලා දෙනවා. හරිද? මම හැමදාම තේ බොනවා. ඔවුන් අපිට කද කරන්නේ? ගහනවා. ඔවුන් අපිට ගහනවා. මම මේ උපක්‍රමශීලීව ඔයාට වාක්‍යයක් හදන හැටි ෂේප් එකේ කියලා දෙන එක තමයි මේ කරන්නේ. හරි. right. ප්‍රනීත් පුතා දැන් ආවා. හිතන්නේ යාට තාම එන්න බැරි වුණා. හරි. අද ගොඩක් අයට වෙන ක්ලාස් එකක් තියෙනවා right. අපි ඇයට උදව් කරනවා. මම හැමදාම තේ බොනවා. ඔවුන් අපිට ගහනවා. මේ වාක්‍ය ගත්තට පස්සේ right ප්‍රනීත් දැන් ඔයා ආව නේද? හරි. ප්‍රනීත් හරි ප්‍රනීත් මම ඔයාට වීඩියෝ එක දෙන්න තමයි මේ රෙකෝඩින් එක දැම්ම. හරිද? පුතා මෙතන ඉඳන් කරන්නම්. හා සර්. හරි. මම වෙනකන් තමයි හිතුවා අද නැහැ කියලා. මම හැමදාම තේ බොනවා. ඔවුන් අපිට ගහනවා. අපි ඇයට උදව් කරනවා. මෙන්න මේ වගේ ඒවා අපි ලියනවනේ. එතකොට තව එකක් දාමු. නේද? ඔයා ඉංග්‍රීසි නේද? ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. දැන් මෙන්න මේම හතරක් තියෙනවා. Now you can see 4 sentences. 1 2 3 4. 4 sentences. You can see it. ඔයාලට දකින්න පුළුවන් වාක්‍ය පහක් මම දැන් ලියන්න හදන්නේ 4ක් මෙතන තියෙනවා. නේද? right. මම ඔවුන්ට කැමතියි. මම ඒගොල්ලොන්ට කැමතියි. නේද? අපි නෑදෑයෝ ගැන මම මේ කියන්නේ. මම ඔවුන්ට කැමතියි. එයාට මම කැමතියි. ඒ මිනිස්සුට එයාට මම කැමතියි. දැන් මට මෙන්න මේ ටික ඉංග්‍රීසි වලින් ලියන්න ඕන වෙනවා. දැන් බලන්න මට ලියපු ආන්සර්ස් පොලේ ලිව්වනම් ඔයාට තියෙන්නේ ලියපු ටික ඔයා හරි වැරදි දාගන්න ඕනේ. මම දැන් මේවා ලියන හැටි පෙන්නන්නම්. හරිද? දැන් මේම තියෙන වාක්‍ය අපි ලියන්න යන්නේ සාමාන්‍යයෙන් ඔයාට පේනවා මේ හැම වාක්‍යයක් ගත්තට පස්සෙම මේක කරන කෙනෙක් ඉන්නවා. හොඳට අහගෙන ඉන්න මේ වැඩේ. ඕනම වාක්‍යයක් ඉංග්‍රීසි වලින් ලියා ගන්න අපිට
පුළුවන්කම හැදෙන්නේ අන්න එතකොට තමයි. තේරුණාද? හරි. දැන් බලන්න මම මාක් කරනවා මේ වාක්‍ය ටික ගත්තම මේකේ ක්‍රියාව කරන්නේ අපි නේද? මේකේ ක්‍රියාව කරන්නේ මම. බලන්න මේක කරන්නේ කවුද? ඔවුන්. මේක ක්‍රියාව කරන්නේ කවුද? ඔයා නේද? මේක කරන්නේ මම. හැමෝටම පේනව නේද? නිවැරදිව කවදාවත් වරදින්න නැතුව ලස්සනට ඉංග්‍රීසි වාක්‍යයක් අපිට හදාගන්න පුළුවන් වෙන ක්‍රමය තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. ඊට පස්සේ බබාලා ඔයාලා බලා ගන්න මේ ක්‍රියාව කරන එක්කෙනානේ. කරන එක්කෙනාට කවුරු කියලාද කිව්වේ? කරන්නා. කරන කෙනා. කවුද මේ? කරන කෙනාට කියන්නේ කොහොමද කියන්නේ? සබ්ජෙක්ට් නේ. කතෘ. වාක්‍යයක ඉන්න සබ්ජෙක්ට් පදය. සබ්ජෙක්ට් පදය. ඔය රවුම් කරලා තින්නේ මම රතු පාටින් මේ වාක්‍යවල තියෙන සබ්ජෙක්ට් එක. ඒවා තමයි කරන එක්කෙනා. කරන එක්කෙනා සබ්ජෙක්ට්. මේකට තව නමක් කියනවා දන්න කෙනෙක් කියන්න බලන්න. සිංහලෙන්. කතෘ. කතෘ. yes දෙන්නම හරි. කතෘ නේද? කතෘ මෙයාට කියනවා කතෘ නේද? ඔන්න ඔහමයි ලියන්නේ කතෘ. සබ්ජෙක්ට් පදය. ඉතින් මෙන්න මේ රවුම් කරේ මම සබ්ජෙක්ට් එක. ඊට පස්සේ මම හොයනවා මේකේ තියෙන ක්‍රියාපදය මොකක්ද කියලා. මම ක්‍රියාපදයට ඔයාලා කැමති පාටකින් ඉරි ගහන්නම්. මේකේ නම් උදව් කරනවා කියන එක තමයි ක්‍රියාපදේනේ. ඊළඟ එකේ මොකද්ද? බොනවා නේද? මේකේ නම් ක්‍රියාපදේ මොකද්ද? ගහනවා නේද? ගහනකොට අතපය එහෙම එල්ලෙනව නේද? ඒක තමයි ක්‍රියාපදේ. ඉංග්‍රීසි නෙමෙයි ක්‍රියාපදේ මොකද්ද? ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා. very good. කැමති මේක ක්‍රියාපදයක්. දැන් ළමයින්ට හිතේ කැමති කියන වචනේ කොහොමද ක්‍රියාපදයක් වුණේ කියලා. දැන් බබාලා ඔයාලා හිතන්නේ සමහර වෙලාවට අපිට හිතෙනවා හරිද නිතික කොහේ හරි ඇවිදගෙන යනවා. කට්ටියටම පේනවා නිතික ඇවිදිනවා. everyone can see that නිතික is walking. there is an action here. එතන තියෙනවා මොකද්ද? action එකක්. හෙලවීමක් තියෙනවා. එතකොට එහෙම මේවා අහගන්න හරි අතපය හොලවන යම් යම් චලන සිදු කරන එවැනි ක්‍රියා වර්ගක් තියෙනවා. හැබැයි හෙල්ලෙන්නේ නැතුව කරන ක්‍රියාතුත් තියෙනවා. දැන් ඔයා හිතන්න දුවනවා කියලා කිව්වොත් ඒක නේද? ක්‍රියාපදයක්. දුවනවා. දුවනවට කොහොමද කියන්නේ? come on. run. කවුරු හරි දුවනකොට අතපය හෙල්ලෙනවනේ. දාඩිය දානවා නේද? එනකොට දාඩිය දානවා මහන්සි. ඔයන ඕන කෙනෙක් රන් කරනකොට කට්ටියට පේනවා. go come. මෙන්න මේ වගේ ක්‍රියාපද ඔයා දන්න ඒවා තියෙනවා හෙලවෙන ඒවා. මෙන්න මේවට කියනවා මොන ක්‍රියාපද කියලාද? action verbs කියලා. ඔයා දන්නවා action films නේද? ළමයි දන්න action films නේද? action verbs මම මේ grammar තමයි රහසෙන් දෙන්නේ ඔයාට. හරිද? action verbs කියන්නේ මොනවද කියලා අද දැනගත්තා එහෙනම්. මොනවා හරි චලනයක් සිදු කරන ක්‍රියාවලට අපි කියනවා action verbs. දුවනවා, පනිනවා, dance නේද? run, cut, put නේද? ඊට පස්සේ cook, eat, hit නේද? cry, අම්මා ඇවිල්ලා එකක් දුන්න ගමන් cry නේද? නැත්තම් තාත්තා කොටුවක් ගත්තම run නේද? ගෙදර කේක් හරි මොනවා හරි පළතුරක් හරි තිනකොට කුස්සිය පැත්තට ළමයා go නේද? ඉස්කෝලේ ඇරිලා ගෙදර come ඔය මොනවා හරි දේවල් ඔයාලට කියන්නේ අපි action verbs කියලා. දැන් යනම් ගෙදර ඉන්න පූසට හරි උගන්වන්න ඕන. come here. මේනෝ පූසෝ. ඔයා දන්නවද action verbs කියන්නේ මොනවද කියලා? මොනවා හරි චලනයක් සිද්ධ වෙන, මොනවා හරි හෙලවීමක් සිදු වෙන අන්න ඒම ක්‍රියාපද වලට අපි කියන්නේ action verbs. හරිද? මං අහනවා පන්ති යන අතරේ ටික වෙලාවකින් ළමයාගේ නම කියලා action verb එකක් කියන්නේ මොකද්ද කියලා. So you have to tell me the answer. Write an examples for action verbs. හැබැයි දුවේ පුතේ සමහර ක්‍රියාපද තියෙනවා. ඒවයෙන් action එකක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ. නේද? අපි හිතමුකෝ එක ළමෙක් රෑ එළි වෙනකන් මොකද්ද කරන්නේ? think කියන්නේ මොකද්ද? කාටද කියන්න පුළුවන්? හිතනවා. very good නියමයි. මට ඇහුණ ආන්සර් එක දෙන්නෙක් දුන්නා. think හිතනවා නේද? ඔන්න තව එක්කෙනෙක් ඉන්නවා. එයාට ලස්සන ගවුමක් තියෙනවා.
එයාට ඒක ගන්න සල්ලි නෑ අතේ. එයා ඒක ගන්න මොකක්ද? එයා ඒකට හරිම ලයික් කියන්නේ හැමෝම දන්නවා මොකක්ද? කැමති. කැමති. ඔව් very good. කැමති. නේද? කැමති. ඊට පස්සේ තව ක්‍රියාපද තියෙනවා. අම්මත් අපිට ගොඩාරියක් අපේ අම්මා අපිට ආදරෙයි. ඉතින් අපේ අම්මා අපිට ආදරෙයි කියන එක අපි දන්නව නේද? ආදරය කරනවා. right ආදරෙයි එහෙම නැත්නම් ආදරය කරනවා. තාත්තා අපිට ආදරය කරනවා. ඉතින් මේ මොනවා හරි ගත්තොත් මේ එකකින්වත් හෙල්ලෙනවද ගෙදර? දැන් අම්මා අපිට ආදරෙයි කියලා කිව්වම ගෙදර තියෙන රාකි පෙරලෙනවද? නෑ නේද? එහෙම පෙරලෙන්නේ නෑ. දාඩිය දානවද? නෑ. හති දානවද මිනිස්සු? නෑ. අපි ගවුමකට එහෙම නැත්නම් අයිස්ක්‍රීම් එකකට I like ice cream කියනකොට අයිස්ක්‍රීම් එකට කැමතියි කියලා දාඩිය දානවද? නෑනේ. නිකන් දුවනවද මොකෙක්වත් ඇඟ ඇතුලේ? නෑ, එහෙම වෙන්නේ නෑ. එහෙනම් ඒව හිතෙන් කරන ක්‍රියා නේද? ඔන්න ඕවා චලනයක් වෙන්නේ නැති ඒවා. මේවට කියන්නේ මොන ක්‍රියාපද කියලාද එහෙනම්? ඔන්න ඔය වර්ගයට කියන්නේ. ඉංග්‍රීසි වල මෙන්න මේවට කියන්නේ ළමයි non action verbs කියලා. non නෙමෙයි. sorry. non action මේක non කියන එක මොකක් කියලාද කියන්නේ? non කියලා. හරිද පුතේ? non action verbs කියලා තමයි මේකට කියන්නේ. non action හරි? non action non නෙමෙයි මේක නයනුවල් නයනෝ. හොඳට කියලා බලන්න. non action verbs non action. දැන් එහෙනම් කොයි වෙලේ හරි කවුරු හරි ඇහුවොත් non action verb එකක් කියලා කියන්නේ මොකක්ද කියලා මතක තියෙන්න ඕන මෙන්න මේවා ගැන. හරිද? මම දැනට මේ තිරේ මෙහෙම පෙන්නනවා. එතකොට ඔයා දන්නවා action verbs කියන ඒවයි non action verbs කියන වර්ගයයි මේ දෙකතුත් දැන් ඔයා දන්නවා. So today you understand, first you understood about subject pronouns and also what is a subject, and then you understand object pronouns and what are the objects. මං කිව්වර කතාවක් වලකට වැටුනම උදව්ව ගන්න කෙනා කර්මය. අම්මගේ ගුටිය කන කෙනා තමයි කර්මය. කර්මයට කියන්නේ object කියලා, කර්තෘ කියන්නේ subject එකට. හරිද? එතකොට මං කිව්වා ක්‍රියා දෙකක් තියෙනවා කියලා වර්ග ප්‍රධාන වශයෙන් ගත්තම ඒවා action and non action. දැන් කාට හරි මේවා නම විතරක් පුතේදුවේ දැනගෙන වැඩක් නැහැ නේද? දැන් ඔයා නිකන් මේවට කියන්නේ action verbs, මේවා non action එහෙම පාඩම් කරගෙන වැඩක් නැහැ. ඒක තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න ඔයාට බැරි වුණොත්. හරිද? දැන් non action verbs කියන නම දැනගත්තම ඔයාට ඒක කියන්න තේරෙන්න ඕන මගේ පන්තියට ආවට පස්සේ. අන්න ඒකට තමයි දැනුම කියලා කියන්නේ. නේද? ඔයා කියන්න ඕන මෙහෙම හෙල්ලෙන්නේ නැහැ, අතපය යනකොට හෙල්ලෙනවා, ඇවිදිනකොට චලනයක් වෙනවා. ඒ චලනයක් නොවන නිසා හිතනකොට චලනයක් වෙන්නේ නේද? කැමති කිව්වට නිකන් චලනයක් භූමිකම්පාවක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා ඒවට අපි කියන්නේ non action. හරි? එතකොට ඒ දෙකත් දැන් දැනගත්තා නේද? action non action කතාව. මම දැන් ඔයාලට මේක පැහැදිලි කරන්න හේතු වුණේ ඒ තමයි මේ right මම ඔයාලට මේක පැහැදිලි කරන්න හේතු වුණේ මෙන්න මේ කැමති කියන වචනය ගැන කියද්දී. දැන් අපි ආයේ එනවා අපේ lesson එකේ කතා කරපු තැනට. අපි බලාගෙන ගියා මුලින්ම first of all we understand I kept these words in red boxes. රතු පාට box ඇතුළට මේවා දැම්මා. හරිද? ඉතින් ගෙදර නංගි මල්ලි ඉන්නවනම් එයාවත් ළඟට ගන්න නේද? දැන් ඉගෙන ගන්නකොට එයාටත් උදව් කරන්න ඕනේ. කොයි වෙලෙත් උදව් කරන්න ඕනේ. අකුරක් හරි කියලා දෙන්න ඕනේ. දැන් ඔය බලන්න මෙතන අපි ඇයට උදව් කරනවා කියන තැන මේ කොළ පාටින් තියෙන ක්‍රියාපදය. ඔය දෙක ඇරුණාම තව එක්කෙනෙක් ඉන්නවා පේනවා මේක ඇතුලේ. නේද? මේ ඉන්න කෙනෙක් මං එයාව ගාන්නම් කහ පාට. highlight කරමු නේද? ඇයට නේද? බොනවා කියන එකට තියෙනවා බොන් බීමට ලක් වෙන්නේ මොනවද? තේ. මෙතන බොන්නේ උණු වතුර නෙමෙයි, කිරිපිටිත් නෙමෙයි, කොෆීත් නෙමෙයි, තේ. ගහනවා ගුටිය කන එක්කෙනා කවුද මෙන්න ඉන්නවා? අපිට. අර වේනා නේද?
ඉගෙන ගන්නවා මොනවද ටැමිල්ද සිංහලද ඉංග්‍රීසිද ඉංග්‍රීසි මම ඔවුන්ට කැමති කාටද බල්ලටද පූසටද ඔවුන්ටද ඔවුන්ට එහෙනම් දැන් බබාලා මම දැන් වර්ග 3ක් හොයලා දුන්න මේ වාක්‍යවල කරන එක්කෙනා රතු කරා කොළ පාට ගෑවා කරන දේ මොකක්ද කියලා ක්‍රියාව ඊට පස්සේ කහ පාට තීන්ත ගෑවා ක්‍රියාවට ලක් වෙන දේ අන්න යාට තමයි කියන්නේ කහ පාට ගාපු එක්කෙනාට කියන්නේ කර්මය කියලා නේද කහ පාට ගෑවි කර්මය කොළ පාට ගෑවි මොකද verb එකේ නේද කොළ පාට ගෑවි මොකද verb එක තමයි කොළ පාට ගාලා තියෙන්නේ නේද ක්‍රියාපදය ඊට පස්සේ කහ පාට ගෑවි මම රයිට් කහ පාට ගාපු එක්කෙනාට තමයි කියන්නේ ඔබ්ජෙක්ට් කියලා නේද ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් කර්මය නේද එතකොට වාක්‍යයක ප්‍රධාන වශයෙන් ඔය කොටස් තුන තියෙනවා මේ කොටස් තුන වාක්‍යයක ප්‍රධාන වශයෙන් හැම වාක්‍යයකම වගේ අපිට අහු වෙනවනේ එතකොට ඔන්න ඔය පද ටික අපි හරියට හඳුන ගන්න ඕන ඉස්සර වෙලා මොකක් හරි ලියද්දී එහෙම අඳුරගෙන ඉවර වෙලා ඒවා අපි ඉංග්‍රීසි වලින් ලියද්දී දැන් මේ වාක්‍ය ගත්තොත් පළවෙනි එක්කිනා මේ ඕනම එකක් ගත්තම හරිද මම මේ ඉස්සරහින් මේවා ලියන්න හදන්නේ දැන් මේ මොකක් ලිව්වත් ඉංග්‍රීසි වලින් මේ මොනවා ලිව්වත් උන්ට බලා ගන්න අපි මෙන්න මේ කොටස් තුන තියෙනවනේ නේද ඒ කොටස් තුන පිළිවෙලකට තමයි එකතු කරන්න ඕනේ මුලින්ම ලියන්න ඕන වාක්‍ය ලියද්දී වාක්‍යයේ සබ්ජෙක්ට් එක දැන් සබ්ජෙක්ට් කියන්නේ කවුද කියලා ආය අහන්න බෑ ඔයාට මම දීලා තියෙනවනේ බබාලා නේද මුලින්ම ලියන්නේ සබ්ජෙක්ට් එක හරිද එයා තමයි එකට ලියන්නේ ඊට පස්සේ ලියනවා verb එක ඔය කහ පාට මේ මම verb කියලා ලියන එක නා දෙකට දාන්න ඕනේ ඉංග්‍රීසියෙන් එහෙමයි හරිද ඊළඟට තමයි ලියන්නේ ඔබ්ජෙක්ට් එක very good මට ඇහුණා ළමයෙක් උත්තරයකුත් දුන්නා subject verb object පිළිවෙලට තමයි අපි වාක්‍යයක පද පෙළ ගස්සන්නේ හරිද subject එක දෙකට ලියන්න ඕන අනිවාර්යෙන් ක්‍රියාපදය තුන්වෙනියට ලියන්න ඕන කවුද ඔබ්ජෙක්ට් එක හරිද මම ඉතින් කියලා දෙන්නම් අර අමතර වචන තියෙනේවත් කොහොමද අපි සෙට් කරන්නේ කියලා subject verb object පිළිවෙලට තමයි පද පෙළ ගස්ස ගන්නෙ එතකොට මේ සබ්ජෙක්ට් එක විදිහට යෙදෙන්නේ ගොඩක් වෙලාවට සබ්ජෙක්ට් ප්‍රොනවුන් පදයක් ඔබ්ජෙක්ට් එක විදිහට ගොඩක් වෙලාවට යෙදෙන්නේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් පද රයිට් වෙන වචනක් තියෙනවා හරි අචින්ත නෝ අචිත්තල ක්ලාස් එක මම කියන්න අචින්තර දෙන්නම් හොඳ මේ මාසේ පටන් ගන්නවා right you can also stay in the class Achinta for today and I think Friday is the day yes this is not 10 Achinta you can stay in the class at the moment and if you like you can remain and you Shanuka and also there are some other students and your original class will be started very soon and also in this month in coming days I'll inform it your message okay ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නද මේ වගේ ගත්තොතින් එහෙනම් මේකේ තියෙන කට්ටිය වෙනවා අපි අයට උදව් කරනවා මේකේ සබ්ජෙක්ට් එක කවුද දැන් හොයාගන්න තියෙන්නේ පළවෙනි එකේ මේ පිළිවෙලට තමයි යන්නේ නේද අපි එහෙනම් අපි කියලා ඉංග්‍රීසි වලින් කියන හැටි කියන්න බලන්න ටක් ගාලා we දෙවනියට ඒකේ තියෙන ක්‍රියාපදේ මොකක්ද ලියන්න verb එකනේ ලියන්න ඕන දෙකට උදව් කරනකොට කොහොමද කියන්නේ උදව් කරනවා very good help හරියට හරි ඔබ්ජෙක්ට් එක මොකක්ද තුන්වෙනියට ඇයට very good ඇයට කියලා ලියන්නේ කොහොමද
Her. her හරියට හරි කවුරු හරි ලිව්වොත් මේක she කියලා ලිව්වොත් වැරදි නේද එහෙනම් හරියට හරි මතක තියෙන්න ඕන her කියලා we help her එහෙම කියලා තියන්න ඕන තව එක්කෙනෙක් තිතක් ඔයාගේ වාක්‍යය 100%ක් හරි මේකට වැරදි දාන්න කාටවත් ඊට පස්සේ බෑ හරිද මම හැමදාම හරිද ඔන්න බලන්න පද පෙළ ගස්ස ගත්ත පිළිවෙල ඔයනේ we help her අපි ඇයට උදව් කරනවා එතකොට මේ ටික මාරු කරලා ලිව්වොත් නේද we her help කියලා මේක මෙහෙට දැම්මොත් කවුරු හරි වැරදි නේද කවුරු මේකේ කෑලි වෙනස් කරොත් අපි හිතමු කාට හරි ඕන වෙනවා මේකේ රශ්මිට ඕන වෙනවා මේකේ දෙපැත්ත මාරු කරලා බලන්න නිකන් we her help කියලා ඕකත් මම ඕම ලියනවා කියලා ලියලා බලනවා එතකොට වැරද්දක් දායි ටීචර් නේද ඒ නිසා එහෙම ලියන්න බෑ එහෙම නැතුව right මේක we her help කිව්වොත් කවුරු ලියුව වැරදි නේද ඒ නිසා අපි මේක හරියටම ලියා ගන්නවා we help her කියලා we help her පැහැදිලිද එතකොට හරියට මේක සමානයි මෙන්න මෙහෙම ඔයාට හම්බ වෙනවා පොඩි බබෙක්ව ඒ කියන්නේ ඔයාට සෙල්ලම් කරන බෝනික් එක්ක හම්බ වෙනවා මේ තියෙන්නේ බෝනික්කගේ ඔළුව හරිද එතකොට මේක කඩනවා ඔයාගේ මල්ලි ගෙදර ඉන්න මල්ලි මේක කඩනවා හරිද මේ තියෙන බෝනික්කන අපි හිත මේ බෝනික්කා කියලා මං අඳින්නම් බෝනික් එක්ක දැන් එයාව කඩනවා ඔයාගේ මල්ලි හරි නංගි හරි ඇවිල්ලා මේ ඉන්නේ බෝනික්කා හරිද මේ අත් දෙක මේ ටික මල්ලි හරි නංගි හරි ගලවනවා කියලා හිතන්නකෝ ඊට පස්සේ හරිද මේ බෝනික්කගේ දැන් ඕම තියෙන බෝනික්කව මං කඩලා ඉවර වෙලා ඔළුව දාන පල්ලෙහාට හරිද ඔළුව කොටස තියෙනවා යට දැන් තියෙන ඔළුව මෙහි ඔයාට මේක හයි කරන්න දෙනවා නේද ගලවපු බෝනික්කා එතකොට ඔයා මේ යට තියෙන ඔළුව ගෙනහලා කොතනද දාන්නේ ඔළුව හයි කරන්න ඕන මෙතනට නේද මේ මෙතනට ඉතින් ඕනම දෙයක් හදන පිළිවෙලක් තියෙනවා අනිවාර්යෙන් ඒක ඒ පිළිවෙලට හදන්න ඕන ඔළුව තියන්න ඕන මෙතන ඉන්නේ නැත්තම් ඒක වැරදි එතකොට වාක්‍යයක පද ටික පෙළ ගැහෙන්න ඕන පිළිවෙලක් තියෙනවා එකට දාන්න ඕන ඔළුව මිනිස්සෙක් ගෙන බෝනික්ෙක් ගෙන ඒ වගේම වාක්‍යයක නම් කවුද සබ්ජෙක්ට් එක තමයි එකට දාන්නේ කවුද එකට දාන්නේ සබ්ජෙක්ට් පදය ඔව් සබ්ජෙක්ට් පදය එකට දාන්න ඕනේ තේරුණාද ඒක නිසා ප්‍රනීත් ඔන්න දැන් මතක තියෙන්න ඕන හැමෝටම සබ්ජෙක්ට් පදේ තමයි එකට දාන්නේ දෙකට verb එක තුනට object එක දැන් බලමු දෙවෙනි වාක්‍යෙට ගිහිල්ලා දෙවෙනි එක නාට යන්න මම හැමදාම තේ බොනවා මෙතන තියෙන අමතර පදයක් හැමදාම කියන එක නේද හැමදාම තේ බොනවා මේ අමුතු එකක් ඒක ගැන බය වෙන්න එපා අර තුන් දෙනා තමයි වැදගත් සබ්ජෙක්ට් verb object තමයි වැදගත් හරිද ඔයාලගේ ගෙදරට එනවා කවුද එන්නේ නෑදෑයෝ එනවා අවුරුද්දට ගෙදරට එනවා අත්තම්මයි සීයයි ඒගොල්ලන්ගේ රියදුරු මහත්තයෙකුයි නේද යාලා ඉන්නේ වාහනයක නම් ඒකේ ඩ්‍රයිවර් මහත්තයා එහෙම නැත්නම් රියදුරු රථයක නම් ඒකේ රියදුරු මහත්තයෙක්වත් ඉන්නවා ඔයාලගේ මෙතනින් මේ ගෙදරට එන අයගෙන් අත්තම්මයි සීයයි අරුණාම අර එන මිනිස්සයා නෑදෑයෙක් නෙමෙයිනේ එයා එච්චරම අර දෙන්න තරම්මම වටින්නේ නෑනේ වටිනවා උනාට අත්තම්මයි සීයා තරම්මම වටින්නේ නෑනේ එයාලගේ කුලියට අරන් එන වාහනේ රියදුරු මහත්තයාව ඉතින් එතකොට වැදගත් වෙන්නේ අර දෙන්නනේ අත්තම්මයි සීයයි තමයි වැඩි වටින්නේ ඒ වගේ මේ වාක්‍යයේ තියෙන ප්‍රධාන කට්ටිය තුන් දෙනා තමයි අපිට වැඩියෙන් වටින්නේ මෙන්න මේ අමතර එක්කෙනා එච්චර ලොකුට වටින්නේ නැහැ මේ හැමදාම වගේ වචන එතකොට අපි එයාව අපි මේකෙන් හඳුර ගන්නවා ඉස්සෙල්ලා හරියට පෙළ ගස්ස ගන්නවා අර තුන් දෙනාට සලකලා ඉන්නවා කොහොමද හදන්නේ අර තුන් දෙනාට සලකනවා තේ එකක් දීලා මෙන්න මේ කරන්නේ මම හැමදාම තේ බොනවා I කියලා ලිව්වා බොනවා කියලා ලිව්වා ඊළඟට I drink නේද මොනවද හරියට හරි very good 1 2 3 තියලා ඉවරලා සලකලා ඉවර වෙලා ඉතුරු වෙන ටික මොනවා හරි අර එන මනුස්සයට ටිකක් දෙනවා ඉතින් නේද පේතුරු මහත්තයාට දෙන්න හදන්නේ දැන් කොහොමද දෙන්නේ every day කියලා ලියනවා හැමදාම කියන වචනය අර වාක්‍යයේ තිබ්බ අගට දාලා තල්ලු කරලා දැම්මා නේද එයාට තමයි ඉතින් අන්තිමට දුන්නේ every day I drink tea every day මං හැමදාම තේ බොනවා නේද ඔයාට ඕන්නම් මෙන්න මෙයාව ඩ්‍රයිවර් මහත්තයාව ඉස්සරහට ගන්නත් පුළුවන් හරිද එහෙනම්
මෙයාම ඔන්න ඉස්සරහින්ම තියලා එයාට කලින් කන්න බොන්න දෙන්නත් පුළුවන්. every day කියන වචනය ඉස්සරහට ගන්නත් පුළුවන්. every day I drink tea. ඔහම කියන්නත් පුළුවන්. එතකොට මේ කාලය හඟවන පදයක් මේක. මොන පදයක්ද? කාලය හඟවන පදයක්. නේද? තේරුණාද නිතික? මේක කාලය හඟවන පදයක්. හැමදාම තමයි බොන්නේ තේ. every day I drink tea. හැමදාම මම තේ බොනවා. හරිද? every day I drink tea. හැමදාම මම තේ බොනවා. හරි. එතකොට මම හැමදාම තේ බොනවා කියද්දී ඕනනම් subject verb object පිළිවෙලට ලියලා එයාව මුලට අගට දාන්නත් පුළුවන්. මුලට දාන්නත් පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් වැඩිපුර තියන්නේ නිකන් ආසාවට මේම අගින්. ඔයාට ඕන තැනකින් තියන්න පුළුවන් මුල හරි අග හරි කැමති තැනකින්. හරිද? I drink tea every day. I drink tea every day. බලන්න subject pronoun එක විදිහට I යෙදিলা තියෙන හැටි. ඔවුන් අපිට ගහනවා. Come on. ඔවුන් කවුද කරන්නේ මේක? they. Yes. ඊට පස්සේ ගහනවා. hit they hit. ඊළඟට me මීද අස්ද? හොඳයි. ඔව් වැරදුනට කමන්නේ නැහැ. වැරදි වෙරිත් තමයි යන්නේ නේද? they hit us. ඒගොල්ලෝ අපිට ගහනවා. අන්න right ආවා. මී වුණා නම් මට. නේද? they hit us. උන් අපිට ගහනවා. හැමදාම වුණා නම් everyday කියන එක මෙතනින් තියෙනවා. මෙන්න මෙතනින් everyday කියලා තියෙනවා. හැමදාම වුණා නම් එහෙමත් තියෙනවනේ. අපිට මේක එහෙම ඕනේ නැහැ. everyday කියලා ඕන දාන්න ඕන වුණා නම් අපි ආව මෙතනින් තියෙනවා. they hit us every day. ඒගොල්ලෝ අපිට හැමදාම ගහනවා. right. they hit us. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. come on. එන්න බබාලා මේක කියන්න. you learn english very good. පිරිමි ළමයිද ගෑනු ළමයිද අපි බලමු තරගයක් තියලා. you learn english. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මම ඔවුන්ට කැමති. come on. I like them. හරියට හරි. ගොඩක් බබාලා වරද්ද ගන්න තැන තමයි මේක ළමයි සමහරව ලියනවා I like they කියලා. එතකොට වැරදි නේද? හොඳට මතක තියාගන්න ඔවුන්ට තයන්නකුත් තියෙනවා. එතකොට නිවැරදිව දාන්න ඕන them කියලා. I like them. I like them කියලා හරියටම හැදෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයා හරියටම ලිව්වා වෙන්නේ. හරිද? I like them. මම ඔවුන්ට කැමති. I like them. මම ඔවුන්ට කැමති. දැන් ඔයාලා දැනගත්ත දේවල් කීපයක්. subject එක කියන්නේ මොකද්ද? ක්‍රියා sentence එකක් තියෙන වාක්‍යයක තියෙන. ඒ දේ කරන මිනිසයා. ඒ කරන කෙනා. ඔව්. ක්‍රියාපදේ කියන එක දන්නවා. ක්‍රියාපද වර්ග දෙකක් කිව්වා. action අනිත් එක non-action. very good. එතකොට action verbs කියන්නේ මොනවද? non-action verbs කියන්නේ මොනවද කියලා I gave you examples. go run. yes, that's good. very good. go run cut put. they can be called as action. ඔව්. ඊට පස්සේ අනිත් ඒවා නේද? හිතනවා think, like, love. non-action. very good. නියමයි. එතකොට වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් මං කිව්වා. 3 major parts. what are they? subject, verb, object. That's good. very nice. I'm so happy you are giving answers well. and first thing වාක්‍යයක් හදනකොට කවුද ඉස්සරහටම එන්නේ? subject next subject third one object. දැන් කවදාවත් අමතක කරන්න එපා අර අත්තම්මයි සීයයි රියදුරු මහත්තයත් එක්ක නෑ ගෙදරක ගියපු කතාව. මං කිව්වේ මෙතනනේ. එතකොට අත්තම්මට සීයට ඉස්සෙල්ලා සලකලා ඒ ටික දීලා ඉවර වෙලා තමයි රියදුරු මහත්තයව අන්තිමට තිබ්බේ. ගෙදර වාඩි කරගත්තේ. අන්න ඒ වගේ ගෙදර තියෙන අපිට වැදගත්ම කට්ටියට ඉස්සෙල්ලා සලකලා ඊට පස්සේ අනිත් අයටත් එහා සමානව චුට්ටක් සලකනවා. ඔන්න ඔය විදිහට අමතර පදයක් තිබ්බම යාව තියෙනවා. දැන් අපි මේවා ටිකක් සංකීර්ණ කරලා ගමු.
මේ හැම එකක්ම බබාලා ඔයාලා බැලුවොත් ඔයාලට පෙනේවි ඔක්කොම ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් තියෙන්නේ. මෙන්න මේ විදිහට හදාගත්ත ඒවා අපිට අපි මේවට මේව ගත්තට පස්සේ මෙතන තියෙන මේ රතු පාට කරපුවා මේ අපි කියන එක. හරිද? මේ අපි කියන වචනය ඊට පස්සේ මේ අපි කියන එක මම කියන එක මේ පද හැම එකක්ම ඇවිල්ලා බහුවචන පද. හරිද? දැන් බලයි ඔයාලා එයා කොහොමද බහුවචන වෙන්නේ කියලා. දැන් ඒක වචන වගේ ඉන්නේ නේ සමහර ඒවා. මේවා ප්ලූරල් පද. මං කියන මේවා බහුවචනයි කියලා. ඔයා කියන්න එපා සර් කිව්වා කියලා පිළිගන්න එපා. හරිද? එහෙම වෙන්නේ කොහොමද කියලා අහන්න ඕන. තර්ක කරලා තමයි ඉගෙන ගන්න ඕන. ප්‍රශ්නයක් වල බනින්නේ නැහැ. හරිද? මම පඬිත නෑම. අපි ඇයට උදව් කරනවා. හරිද? එතකොට මෙතන අපි කියන එක්කෙනා ගොඩක් කියන අදහසක් තියෙනවා නේද? අපි ළමයි මේ හැම කොටු කරපු එකක්ම බහුවචනයි. ඉංග්‍රීසි වල තියෙන IVU දේ කියන පද ටික හරි බලමු චුට්ටක් ළමෙක් right IVU දේ කියන පද සෙට් එක ගත්තට පස්සේ ඒවා බහුවචන පද විදිහට තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. දැන් අපි කියලා කියනකොට ළමයි මම මේකම කන්නම්. ඔයාට පේනවා මේ IVU දේ කියන පද ටික. Oh. Eat. Oh, very good. එතකොට මෙන්න මේ පද ටික සාමාන්‍යයෙන් සලකන්නේ බහුවචන පද විදියට. මේවා මොන වචනද? බහුවචන පද විදියට සාමාන්‍යයෙන් සලකනවා. මේවා බහුවචන. හරිද? මේවා ප්ලූරල් පද. right. මේවා හරිද? ප්ලූරල් ප්ලූරල් පද විදියට සාමාන්‍යයෙන් සලකනවා. නේද? ප්ලූරල් පද ලෙස සැලකේ. දැන් මම ඒක පැහැදිලි කරන්නම්. ඔයා දන්නවා මේ I කිව්වාම මම කිව්වාම ඉන්නේ එක මිනිසයයිනේ. දැන් අපි අපේ මේ තරුෂි ගිහිල්ලා කණ්ණාඩි ඉස්සරහට ගිහින් බලන්න. ඔයාට ඔයාව බලන්න ඕන නම් කොතනද යන්න ඕන? You have to go in front of the mirror and look into mirror, then you can see yourself. You will see your image. ළමයෙක් කියවනවා හකිස්. නේද? හරි. එතකොට ඔයාව දකීවි මිර එක ගාවට ගියාම මම කිව්වට පස්සේ එතන ඉන්නේ එක්කෙනයි. ගොඩක් පේනවනම් භූතයෙක් හරි කවුරුරේ ඉන්නවා ඇති ළඟ පාත. I කිව්වම මම ඇත්ත ලෝකෙදි මම කිව්වාම ඉන්නේ එක්කෙනයි. ඉතින් සර් කොහොමද එනම් බහුවචන වෙන්නේ කියලා වෙන්නේ? ප්ලූරල් වෙන්නේ කොහොමද? එහෙම තමයි මේ ඉංග්‍රීසි වල තියෙන නීතියක් ඒක. I කියන එක්කෙනා වර්තමාන කාලයේදී මම මේ සරල දෙයක් කියන්නේ. සිම්පල් පාස්ට් ටෙන්ස් එකේදී මෙයා සිංගියුලර් වෙනවා. හරිද? නමුත් normally I කියන එක්කෙනා සලකන්නේ බහුවචන පදයක් විදියට. ඒක මතක තියාගන්න. හරිද? නේ? දැන් අපි හිතමු මේ I කියන එක්කෙනා කණ්ණාඩියෙන් බැලුවම ඇත්ත ලෝකෙදි බැලුවම ඉන්නේ එක්කෙනයි. ඉතින් ඒක බහුව වෙන්න විදියක් තියෙ එක මිනිස්සයයිනේ. හරිද? V කියන එක නම් අවුලක් නෑ. අපි කිව්වාම එතන ඉන්නේ ගොඩක් අපි නේද? ගොඩක් ඉන්නවනේ. ඒකට කොහොමත් බහුවචනයි. U කිව්වන් පස්සේ මේක ටිකක් වෙනස් නේද? You are an idiot. කවුරු හරි කියනවා අපිට මෙහෙම. ඔයා මෝඩයෙක්. කොහොමද කියන්නේ? Yes, you are a fool. You are a fool. නේද? Don't come into my room again. නේද? තරහ ගිහින් බනිනවා කාට හරි. කවුරු හරි බනිනවා. යාට නංගි හරි මල්ලි හරි. නේද? අයියලක්ලට කියන්න යන්න එපා. නේද? You will miss your teeth. You will miss your teeth if you say this to your brother or sister. Don't come. නේද? Into my room again. ආයෙ නම් මගේ කාමරේට එන්න එපා මෝඩයා. එහෙම කියලා කියනවා. මට ඕන වෙන්නේ මේක කියන්න නෙමෙයි. මට ඕනි වෙන්නේ වෙන දෙයක් කියලා දෙන්න. හරිද? දැන් ඔයාට පේනවා ඔයාගේ කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා වගේ කාමරේට එබෙනවා. ඔයා මෝඩයෙක් කියලා ඔයා එයාට කියනවා. එතකොට මේ යූනේ
මෙතනින් ඔයා හඳුන්වන්නේ පුද්ගලයෝ කී දෙනෙක්ද මේ වෙලාවේ? නේද? කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. එක්කෙනෙක්. එතකොට බබාලා you කියන වචනෙන් එක්කෙනෙක් හැඳින්නුවත් you කොයි වෙලෙත් මොන වචනයිද? plural. එයා බහුවචන. yes good boy. එයා බහුවචනයි. එහෙනම් ළමයි අපිට හිතට එන ගැටලුවක් නෙමේ මේකනේ. එක මිනිස්සෙක්ව නියෝජනය වෙනකොට ඒකෙන් අදහස් කරන්නේ එක්කෙනයි නං. ඒතකොට එයා බහුවචන වෙන්නේ කොහොමද? ගණන් කරන්න බෑනේ එකයිනේ ඉන්නේ. එක පුද්ගලයයිනේ එක මිනිසයයිනේ ඉන්නේ. එක කෙනයිනේ ඉන්නේ. ඉතින් ඒ වුණාට මේවා ව්‍යාකරණ නීතිනේ. මේවා ග්‍රැමර් නීති එකක්. මේක ව්‍යාකරණ නීතියක්. නේද? ග්‍රැමර් කියලා කියන්නේ මෙහෙමයි නේද? ග්‍රැමර් AR. Oh, grammar RULES. rules කියන්නේ නීති. grammar rules ව්‍යාකරණ නීතියක් මේක. you කියන එක බහුවචනයි. ඉන්නේ එක මිනිසෙක් වුණත් ඒත් බහුවචනයි. ඕවා මතක තියෙන්න ඕන concept සංකල්ප. නේද? concept එකක් කියන්නේ සංකල්පයක්. මේව ඔළුවේ තියාගන්න ඕන මතකයක් විදිහට තියෙන්න ඕන දෙයක්. ඇත්ත ලෝකේ කරුණක් නෙමෙයි මේ. එක්කෙනෙක් you කියන්නේ එක්කෙනයි එක්කෙනා වුණත් you කියනවා නම් බහුවචනයි. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න. සමහර වෙලාවට අපි හිතමු ගෙදර නංගි මල්ලි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටම ඔයා මෙහෙම බනිනවා. ඒ දෙන්නම ඔයාට ඇවිල්ලා කරදර කරනවා නේද? you නේද? නේද? you are fools. ඔයාලා මෝඩයෝ. එස් එක උද්දානවා. එතකොට මෙතනදී මන් දෙන්නෙක් හරි you කියන එකෙන් හඳුන්වන්නේ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ගොඩාරියක් හරි. ඔයාලා මෝඩයෝ කියලා කියන්නේ මේ. එතකොට මම මෙතන හඳුන්වන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි. දෙන්නෙක් හරි නේද? තුනක් හරි. ගෙදර ඉන්නවනම් 15ක් පොඩි අය තව. දෙකක් තුනක් නේද? හතරක්. ඔය ඉන්න ඔක්කොල කට්ටියටම you කියලා කියන්න පුළුවන්. ඔයාලා කියලා එතකොට කියන්නේ. you වලින් ඔහම අර්ථ දෙකක් එනවා. තනි මිනිසෙක් හඳුන්වන්නත් පුළුවන් ඔයා කියලා. ඔයාලා කියලා කියනකොටත් you තමයි දාන්නේ. එතකොටත් you බහුවචනයි. එහෙනම් always keep it in your mind that the word you is plural always. The word you is plural every time. The word you, the pronoun you is a plural pronoun. Right? I think you understand it. Next one is they. ඊළඟ එක තමයි they කියන එක. කොහොමද තේරෙනවා? ඒගොල්ලෝ කිව්වම එයා බහුවචනයි කියන එක. ඒගොල්ලෝ අපේ ගෙදර එන්නේ නැහැ. They don't come to our home. ඒගොල්ලෝ අපි එක්ක තරහයි. They are angry with us. නේද? ඒගොල්ලෝ අපිත් එක්ක තරහයි. ඉතින් මේ they කියන වචනයත් එක්ක ගත්තාම they නේද? They are angry නේද? with us. ඒගොල්ලෝ අපිත් එක්ක තරහයි. දැන් බබාලට පේනවා they කියන වචනේත් එක්ක පාවිච්චි කරන්නේ අපි ආ කියන එක. දාලා තියෙන්නේ. මේ බහුවචනයි. ඒගොල්ලෝගේ නේද? නේ? They don't help us. ඒගොල්ලෝ අපිට උදව් කරන්නේ නැහැ. They don't help. ඔයාට ෂෝට් නෝට් ගහ ගන්න පුළුවන් මම මේ කියන ඒවා ඕන්න. ඒගොල්ලෝ අපිට උදව් කරන්නේ නැහැ. නේද? They come to our home. ඒගොල්ලෝ අපේ ගෙදර එනවා. ඒගොල්ලෝ අපේ ගෙදරට එනවා. They come to our home every day. ඒගොල්ලෝ අපේ ගෙදරට හැමදාම එනවා. නේද? ඇවිල්ලා මොකක් හරි රණ්ඩුවක් දාගෙන තමයි යන්නේ ඒ ළමයි දෙන්න. 3 දෙනා හරි 4 දෙනා හරි. හරි. They come to our home every day. ඊට පස්සේ ඔයත් එක්ක සෙල්ලම් කරන තව යාළුවෝ ඉන්නවා. නේද? They are very kind. ඒගොල්ලෝ හරිම කරුණාවන්තයි. Very good. They are very kind. ඒගොල්ලෝ කරුණාවන්තයි. ඒගොල්ලෝ කරුණාවන්තයි. හරිම කරුණාවන්තයි. ඉතින් දැන් ඔයාට පේනවා මේ they කියන කෙනා නම් කොහොමත් බහුවචන බව. ඊළඟට he she it කියන පද තුන ගත්තම එයාලා කොහොමත් ඒක වචනයි. he කියන්නේ තනි පිරිමි ළමයෙකුට හරි පිරිමි කෙනෙක්ට හරි නේද? මං කියනවා he is my father. ඔහු මගේ තාත්තා. he is my brother. ඔහු මගේ සහෝදරයා. she is my mother. ඇය මගේ අම්මා. she is my auntie. She is my grandmother.
she is මගේ ආච්චි. Achi. Very good. She is my teacher. ඇය මගේ අය මගේ ගුරුවරිය. Right. එතකොට she is our sister. අය අපේ අපේ නංගි. සහෝදරිය නේද? අය අපේ සහෝදරිය. නංගි දැන් ඔයාලා පොඩිම නෑ. ඒ නිසා ඔයාලා මතක තියාගන්න ඕන. නංගි හරියටම නංගි නම් මොන සිස්ටර්ද? younger sister. younger sister නේද? younger sister younger sister. අක්කා නම් elder sister. very good elder sister. කවදාවත් පටලවලා අයියට කියන්න එපා elder sister කියලා. නේද? you are my elder sister කියලා අයියට කිව්වොත් ගහයි. younger elder brother. අන්න ඒකනේ නේද? සමහර ගෙවල් වල ඉන්නවා elder brothers ලා වගේ sisters ලා, elder sisters ලා වගේ brothers ලා නේද? ඉතින් දැන් බලන්න elder මේකට brother දැම්ම නම් elder brother කිව්වා නම් අයියා නේද? elder bro කියලා කියන්න යන්න එපා. බටහිරදී bro කියලා කියනවා. ඒක එච්චර හොඳ නෑ. bro කියලා කියන්නේ කටවහරේ කතා කරද්දි නිකන් සහෝදරයා කියන එක. සහෝ කියලා කියන්න. elder brother නේද? younger sister no. younger brother මල්ලි. නංගි. younger brother කියලා දැම්ම නම් මල්ලි එහෙනම් එතකොට සර් මොකද්ද මේ නිකම් brother කියන්නේ? එතකොට නිකම් brother කියන්නේ සහෝදරයා නේද? sister කියන්නේ සහෝදරිය. අක්කා අයියා කියන එකට වෙනම වචන දාන්න දැන් දන්නවා. හරිද? හරි. එතකොට මේ pronouns වල මේ ටික plural කියලා මම කිව්වා. ඊළඟ ටික ගත්තොත් මෙන්න මේ set එක මේවා මෙන්න මේ පද ඔන්න ඔය කොටුවට මන් දාලා ඉස්සරහ තියෙන ඒවා මේ පද මේවා මොනවද singular හරියට හරි singular පද ලෙස සැලකේ හරිද සැලකේ මේවා මොන පදද ඒක වචන පද ලෙස තමයි සලකන්නේ මේ සෙට් එක හරිද එතකොට දැන් ඔයාලට මම එක රහසක් කියලා දෙනවා මුලින්ම ගන්න හදන්නේ ප්ලූරල් පද ගැන මේ උඩ තියෙන ඒවා IVU දේ ගැන මේවා ෂෝට් නෝට් දාගන්න නැත්නම් වීඩියෝ එක නැවත වතාවක් රිවයිස් කරාට පස්සේ පන්ති වරුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකෙන් දේවල් ඉගෙන ගන්න හරි එහෙනම් දැන් ඔයා වර්ග දෙකක් හඳුනගත්තා නේද ප්ලූරල් කට්ටියයි සිංගියුලර් කට්ටියයි අපි දැන් මේ ඔව් පළවෙනි සිංගියුලර් කට්ටිය ගැන චුට්ටක් ආයි ඉගෙන ගත්තොත් හරිද මේ සිංගියුලර් කට්ටිය ගැන sorry ප්ලූරල් කට්ටිය ගැන අපි ඉගෙන ගත්තොත් right ඔයා පොඩි අනුමාත්‍රකාවක් ඔයා ලියා ගන්න හරිද plural subjects යොදා හරිද plural subjects යොදා වාක්‍ය සෑදීම මේවා තමයි වැදගත් රචනා ලියන්න එහෙම ඉගෙන ගනින්නේ මේ සිස්ටම් එකෙන් හරි plural subjects යොදා වාක්‍ය සෑදීම this one is your first topic මේක චුටි අනුමාත්‍රකාවක් හරිද ඔයා දැනට ෂෝට් නෝට් කොලයක ලියාගෙන මේ ටික අන්තර්ගත කරන්න ග්‍රැමර් පොතේ ඔයාට ඕනි කරනෝනේ ග්‍රැමර් ලියන්න පොතක් ව්‍යාකරණ ලියන්න පොතක් අන්න ඒකට මේ ටික දාන්න plural subjects යොදා වාක්‍ය සෑදීම හරිද plural subjects යොදා වාක්‍ය සෑදීම කියන එක තමයි මාතෘකාව දීලා තියෙන්නේ දැන් plural subjects කියන්නේ මොනවද කියලා දන්නවා හරි එතකොට අපි ගත්තොත් ඔයා දන්නවා වාක්‍ය හදන්නේ කොහොමද කියලා මුලින්ම ලියන්නේ subject එක right ඔන්න මම දෙන්නම් නෝට් එකක් හරි මේ ටික දැනට ලියන්න එපා හොඳේ යන පද ඔයාලට ඔන්න නෝට් එක දාගන්න පුළුවන් මේම subject verb object යන පද නේද පිළිවෙලින් ගලපා
right පිළිවෙලින් ගලපා right මොනවා හරි මේ subject verb object කියන පද පිළිවෙලට ගලපලා නිවැරදිව වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන් අපිටනේ නිවැරදිව වාක්‍ය නිර්මාණය කරගත හැකිය right ඔයා හැමදාම හොඳට වැඩ කරෝතින් ඔයාට අනිවාර්යෙන් ඉංග්‍රීසි වලට හොඳ මාක්ස් ලකුණු හොඳම ලකුණු ගන්න හදාගන්න පුළුවන් ඒක නිසා හොඳට වැඩ කරන්න ඕනේ අහන්න ඕනි ප්‍රශ්න බැරි ඕන දෙයක් හරිද ඉතින් ඔයා ඉගෙන ගන්නවා නම් හොඳට උනන්දුවෙන් මං අනිවාර්යෙන් ඕන උදව්වක් කරනවා ඉගෙන ගන්නවා නම් එතකොට ඔයා දැනගන්න ඕනේ හොඳට වැඩ කරන්න ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවා අය වගේම අපේ ක්ලාස් එකේ ගොඩක් ළමයි ඉස්කෝලවල බෙස්ට් මාක්ස් ගන්නවා හොඳම ළමයි ලකුණු ටික ගන්නවා දැන් ඔයාලට රටහුණු ගා ගන්න එහෙම නැත්නම් කොවිඩ් අස්සේ හෝල් එකක හිර වෙලා යන්න ඕනේ නෑ බස් එකේ යන්න ඕනේ නෑ ඉතින් අම්මලා තාත්තලා මහන්සි වෙලා ගත්තු ෆෝන් එකේ හරි කම්පියුටර් එක හරි පාවිච්චි කරලා ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න ඉගෙන ගන්න පුළුවන් නේද එතකොට ඔයා හොඳට වැඩ කරන්න ඕනේ හැමදාම කොපිරයිටින් එකක් අමතක කරන්න එපා ඒක පිටපතක් හැමදාම ලියලා පොඩි පිටු කාලක වගේ එකක් එවන්න ඕනේ හරිද ඒවන අය දන්නවා මං එයාලට බලලා හරි දාලා දෙන හැටි හරිද හැමදාම මේ ගෲප් එකට නෙමෙයි මට එවන්න මගේ මොන නම්බර් එකට හරි කමන්නේ එවලා තියන්න මේ එතකොට මම බලලා හරියක් දාලා දවස් 4කට 5කට සැරයක් හරි බල එවනවා හරිද එම එවන මොහොතේ මේ වන්න වෙන්නේ නැහැ සමහර ඒවා ඕක ඒක අනිවාර්යෙන් කරන්න හරිද මම එහෙම ළමයි තමයි පන්ති ඉන්න ළමයි විදිහට සලකන්නේ නැත්තම් ගොඩක් අය ඉන්නවනේ හරි නිසා මේ ෆීස් ගෙවන එක වගේ විතරක් නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ මට ඒකට වඩා වැදගත් වෙන දේ තමයි ඔයා මේ වැඩ ටික කරලා අම්මයි තාත්තයි හිනස්සවල සතුටින් තියෙන එක ඒ වැඩේ කරන්න try එකක් දෙන්නකෝ මම මාසය අන්තිමේ පෙන්වන්නම් වැඩිම කොපිරයිටින් ලියලා තියෙන්නේ කවුද හරි වැඩිම කවුද වැඩිම ලස්සනට ලියලා තියෙන්නේ කවුද කියලා මම කියන්නම් හරි එතකොට දවසක් මට මතකයි මේ අපේ ප්‍රනීත් පුතා ඇහුවාර ටියුට් එකේ ප්‍රශ්නයක් මම ඒ ටියුට් එක කරනකොට පුතාලට ඒක කියලා දෙන්නම් හරි ටියුට් එකේ ප්‍රශ්නේ අත්‍යවශ්‍ය ගැටලුවක් આવුත් අනිවාර්යෙන් අහලා තියන්න මම ඒත් උදව් කරනවා නිර්මාණය කරගත හැකිය subject verb object යන පද පිළිවෙලින් ගලපා නිවැරදි වාක්‍ය නිර්මාණය කරගත හැකිය එතකොට දැන් මම පෙන්වන්න හදන්නේ මෙන්න examples එහෙම නැත්නම් උදාහරණ අපි බලමු මේ උදාහරණ ටිකක් චුට්ටක් උදාහරණ ටිකක් ලියලා examples පළවෙනි එක right බහුවචනයේ වයින් තමයි ලියන්නේ හරිද අපි නේද අපි කිරි බොනවා right මේ හැමදාම කරනේවා අපි කිරි බොනවා නේද මම පාසල් යනවා right අම්මා අපිට wait අම්මා කියලා එක ගත්තොත් බහුවචනයිනේ අම්මලා එතකොට ගොඩන්නේ බහුවචන කට්ටියගේ මම මේ plural subjects අම්මා නෙමෙයි අම්මලා ලෝකෙම ඉන්න අම්මලා තමයි මේ අදහස් කරන්නේ අම්මලා අපිට ආදරෙයි නේද තාත්තලා නේද පත්තර කියවනවා ගොඩක් වෙලාවට තාත්තලා පත්තර කියවනවා නේද ඔව් ඇය එහෙම ගන්න බෑනේ ගුරුවරයා නෙමෙයි ගුරුවරු නේද ගුරුවරු අපි දාමුකෝ ඉංග්‍රීසි උගන්වනවා ගුරුවරු ඉංග්‍රීසි උගන්වනවා එතකොට ගොඩක් ගුරුවරු නේද මේ අදහස් කරන්නේ right සරලම වාක්‍යයක් හදාගන්න හැටි මේ ඔයාට පේන්න ඕනේ මේවා හැම එකක්ම වර්තමානයේ තියෙන්නේ කිරි බොනවා තාම බිව්වේ නෑ නේ කිරි බොනවා පාසල් යනවා තාම ගියේ නෑ යනවා තාත්තලා පත්‍ර කියවනවා මේ ඇවිල්ලා තාත්තා මේ කියවලා ඉවර කරේ නෑ නේද ඉස්සරහට කරන දේකුත් නෙමෙයි මේ සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට මේ අපි කිරි බොනවා ටොපි කනවා නේද මම නම් ඉස්කෝලේ යනවා සෙල්ලම් කරනවා මෙන්න මේ පුරුදු තමයි මම මේ කියන්නේ
බහුවචන කතෘ පද යොදලා අපි මම අම්මලා තාත්තලා ගුරුවරු නේද ඔය ආසේ ගෙදර ඉන්න බල්ලා පූසය අමතක කරන්න බෑනේ පවුනේ ඒ කට්ටිය තරහ වෙන්නේ නේද බල්ලෝ නේද බල්ලෝ කියලා කියන්නේ මේ බල්ලෝ කියන ඩොග්ලාගේ ප්ලූරල් එක නේද අයියෙන් කියන්නේ බල්ලෝ කියලා නේද බල්ලෝ බලු රාලලා මොකද කරන්නේ අපිට බුරනවා කන ඇහිලා ඉන්න බෑග ඔව් ගෙවල් වල ඉන්නවා නේද ලතෝනි ගහනවා රෑ තිස්සේ දිවා රෑ වේදයක් නැහැ ඉඳලත් බෑ නැතුවත් බෑ බල්ලෝ අපිට බුරනවා හරිද අපි බල්ලන්ට බුරනවා එහෙම නෑ එකක් බල්ලෝ අපිට බුරනවා කියනවා කියන්න තියෙන්නේ ඊට පස්සේ ළමයි ඔයාලට බලා ගන්න තියෙන්නේ මේවා ලියන හැටි මේ හැම එකකම දුන්නේ මම plural subjects ඔයා මෙන්න මේ වගේ ඒවා සිහි කල්පනායෙන් වැඩේ කරන්න ඕන මන් දෙන වැඩේ ගෙදර වැඩේ හරි ඔයා කරන්න ඕන ගෙදර වැඩක් තමයි මෙන්න මේ වගේ වාක්‍ය මෙන්න මේ දෙන ටික ඉංග්ලිෂ් වලින් ලියන්න ඕන හරිද මොනවතන දීලා තියෙනවා 1 2 3 4 5 6 හරි තව දෙන්න 10ක් දෙමු පිරිමි ළමයි මොකද්ද කරන්නේ පිරිමි ළමයි හරිද පිරිමි ළමයි නටනවා එහෙම පවුනේ නේද පිරිමි ළමයි දුවනවා නේද ඒකේ සබ්ජෙක්ට් වර්බ් විතරයි තියෙන්නේ පිරිමි ළමයි තියෙනවා දුවනවා කියන එකක් තියෙනවා නේද ඔබ්ජෙක්ට් එකක් නැහැ එහෙම නැති වුණාට කමක් නැහැ දැන් සමහර බලු පැටව ඉපදෙනවා නැට්ට නැහැ නැට්ට නැති වුණාට බල්ලෙක් නෙවෙයිද එයා නැට්ට නැති වුණාට එයා බල්ලෙක් තමයි නේද එයා ඩොග් කෙනෙක් තමයි එයා පපි කෙනෙක් තමයි දැන් පිරිමි ළමයි දුවනවා කියන්නේ නම් කොහොමද පිරිමි ළමයි කියන්නේ බොයිද නෑ බොයිස් නේද ඕ සබ්ජෙක්ට් තියෙනවා ඊට පස්සේ රන් ඔළුව කෑල්ල තියෙනවා කඳ කෑල්ලක් තියෙනවා නැට්ට නෑ ඒත් ඉතින් ඒක හරිය කරන්න දෙයක් නෑ නේද බයා රයිට් ඔයාලට ඉනා යන මෙතන කියේවට හරි රයිට් පිරිමි ළමයි දුවනවා බොයිස් රන් හරිද ඔය වගේ මම මේක මකනවා මට දැන් දන්නවනේ මේ දෙන්න තව වාක්‍ය එකක්ක වරදින්න බෑ තිත පවා තියන්න ඕන කැපිටල් සිම්පල් වරද්දන්න බෑ අපි කිරි බොනවා ඔය වගේ නේද මම දෙන්නම් පිරිමි ළමයි 7 වෙනි එක නේද 1 2 3 4 5 6 7 පිරිමි ළමයි බත් කනවා මොකද කරන්නේ ගැහැණු ළමයි අතරේ ගැහැණු ළමයි වතුර බොනවා වතුර කිරි බොනවා කියලා දුන්නානේ ගැහැණු ළමයි නටනවා එයාලා මියුසික් ඩාන්සින් කරනවානේ නටනවා කියන්නේ ඩාන්සින් නෙමෙයි ඩාන්ස් එක ඩෑන්ස් කියලා තමයි කියන්නේ ඩාන්ස් ing දාන්න එපා මොහොකටවත් ක්‍රියාපදේ දන්න විදිහට තියන්න ගැහැණු ළමයි නටනවා නේද දෙමව්පියෝ හොයලා ලියන්න ඕන මේවා හරි ඒවල් වල ගිහිල්ලා අයියලා අක්කලාට ඉතින් කරදර කරන්න එපා එහෙමත් නෙමෙයි වැරදියක් තියෙනවා මගෙන් හරි අහන්නත් ඕනට වඩා මත දෙන්නත් එපා ගෙදර වල ඉන්න අයියලා අක්කලාට දෙමව්පියෝ මොකද කරන්නේ අපිව ආරක්ෂා කරනවා මොකක්ද ආරක්ෂා කරනවා කියන්නේ තනි ක්‍රියාපදයක් ආරක්ෂා කරනවා සිංහල වල ඉන්නම් ඔක දෙක ආරක්ෂා වෙනමයි කරනවා වෙනමයි ලියන්නේ but I wrote it like this ආරක්ෂා කරනවට කියන්නේ protect කියලා protect yes protect අකුරු බැරි අය මට මේක කරද්දී තේරෙන්නේ නැති අය මගෙන් අහලා තියන්න මේ වචනේ කොහොමද කියන්නේ කියලා හරිද ඒක ඔයාලට අයිතිය තියෙනවා අහන්න මගෙන් ඊළඟට නේද පූසා මං කොහොම අමතක කරන්න බෑ කියලා පූසෝ නේද පූසෝ ඒ කියන්නේ ගොඩක් පූසෝ නේද මීයෝ මීයන්ව මරනවා අනේ පාව දැන් නම් පූසා බයයි මීයට ඒවල් වල ඉන්න අහලා බලන්න yes protect protect yes කෞශල්‍ය පූසෝ මීයන්ව මරනවා එද දැන් ගෙවල් වල ඉන්න පූසා බයයි මීයට එයා බයයි එයා කන්නේ පොල් chicken fish නේද fried rice ඒව තමයි දැන් පූසෝ කන්නේ මීයෝ කන්නේ නැහැ පරණ පූසෝ ඔයාලා නේද අම්මලා ඉස්කෝලේ යන කාලේ ඉඳ පූසෝ තමයි
තාත්තලා ඉස්කෝලේ කාලේ පූසු තව මීවල්ලන් කෑවේ. දැන් ඒ පූසු අඩුයි. හරිද? හරි. ඉතින් ළමයි බත් කනවා ඔය වගේ වාක්‍ය ලියන්න තමයි තියෙන්නේ. මේ ටික තමයි ඔයාලට ලියන්න දෙන ගෙදර වැඩේ. එහෙනම් ග්‍රැමර් පාඩම යන්නේ plural subjects කියලා ඒවා යොදලා වාක්‍ය හැදීම ගැන තමයි මම දැන් මේ අන්තිම සෙෂන් හරියේදී පැය භාගයට ආවේ. plural subjects යොදා වාක්‍ය සෑදීම. subject verb object යන පිළිවෙලට පද ගලපලා නිවැරදිව නිර්මාණය කරන්න පුළුවන් වාක්‍යයක්. එතකොට පුතාලට මම පෙන්නුවා කලින් එක්සැම්පල් එකක් මේ පන්ති පටන් ගත්ත වෙලේ ඉඳන් හරි පිළිවෙලට පියවරෙන් පියවර ආවනේ. object pronoun subject pronoun කියලා දුන්නා. ඊට පස්සේ මේ ඔබ්ජෙක්ට් එක කියන්නේ මොකක්ද කියන එක කිව්වා. ක්‍රියාවට ලක් වෙන එක්කෙනා කියලා. උදාහරණයක් ආරම්භ පැහැදිලි කරද්දි කිව්වා නේද ළමෙක්ට අම්මා ගහනවා නම් එතකොට කුටිය කන කෙනා තමයි ඔබ්ජෙක්ට් එක කර්මය කියලානේ. වලකට වැටුණාම වැටිච්ච නේද? එයාට උදව් කරනවා නම් උදව්ව ලබන කෙනා තමයි කර්මය නේද? ක්‍රියාව කරන එක්කෙනා the doer of the action ඒක තමයි ක්‍රියාව කරන එක්කෙනා තමයි subject එක. So subject and object now you know about it. දැන් ඔයා එක ගැන දන්නවා. And also now you know and then ඊට පස්සේ we discussed about pronouns singular and plural versions of the pronouns. Singular pronouns and plural pronouns. We, you, they and I are plural pronouns and plural subjects. They can be used as plural subjects. After that, I said you singular subjects. He, she, it. These are the major three subject words. He, she, it. Singular subjects. Yes, and then I assigned your homework. This one is your homework. You have to write it and take a clear photo of the homework and upload it and send it to me, and then I will check and I will send you again your homework. Right, අපි කිරිබොනවා මම පාසල් යනවා අම්මලා අපිට ආදරෙයි. නිකන් වරද්දන්න එපා. සිහි කල්පනාව නැතුව ලියලා. බැරි වුණාට බනින්නේ නැහැ. ඕන කමින් වැරද්දුවොත් තමයි බනින්නේ. ඉතින් මේක බෝඩ් එකක ලියනවට වඩා හරිම ලේසි. ස්ක්‍රීන් එකෙන් මම ෆාස්ට් කුටු ගන්න හිමය. හරිද? එතකොට මේ හරි මට පේනවා බෝඩ් එක අල්ලනවා කියලා. හරිද? අපි කිරිබොනවා මම පාසල් යනවා මේ වගේ ඒවා ගත්තට පස්සේ ඔව් එතකොට මේ ඔයාලා හැමදාම මේ ඔයාලට මේක ලේසි ගෙදර ඉඳන් ආරක්ෂිතයි. හරිද මේ සිස්ටම් එක. එතකොට හරියට වැඩේ කරා. ගෙදර හිටියා. තේ එකක් බොන ගමන්ද බත් කන ගමන් හරි කමන්නේ. මේක අහගෙන හිටියා. මේක බලාගෙන හොඳට අවධානයෙන්. ඊට පස්සේ ඔයාලට ඊට වැඩේ කරලා දාන්න. එතකොට ඔයාලට ගමන් යන්න ඕනේ දුවන්න ඕනේ. කවුද මේ AP22 හොල්ලන්න නැතුව ඉන්න බබා? නේද? රයිට්. තිත්යන්නේ. අහන් ඉන්න ඕනේ. හරිද? එතකොට මේ ඉරියන්නොත් මම එපාර මොකද ඉරි දාන්න බැරි කරනවා. හරිද? මට සෙටින්ග්ස් වලින් ඔෆ් කරන්න පුළුවන්. බලන්න පුළුවන් කවුද හොල්ලන්නේ කියලා ඈ. මෙතන පේන ඔක්කොම. ඉරි අඳින එක්කෙනා. තිරය ඇල්ලුවොත් පේනවා ඈ. අල්ලන්නේ ෆෝන් එකකින් ඉන්න ගමන්. අපි එතකොට ඔයාට වෙලාව ඉතිරි. ඔයාට තේරෙනවා නම් උගන්නන දේ විතරක් ඔයා ඉන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් ඔයා ඩෝන් ගාලා දුවලා යන්න ඕනේ. මට නම් බෑ මේ ක්ලාස් එකේ ඉන්න කියලා. ඔයාට තේරෙනවා නම් ඔයා හැමදාම වැඩ කරන්න ඕනේ. අම්මලා තාත්තලා බනිනවට ඉන්න එපා. මගේ ක්ලාස් එකට ගොඩක් ළමයි ආවම යාලා අයි සාමාන්‍ය යනවා අඩුයි අයින් වෙලා එනවයි වැඩි. ඒ නිසා හොඳ දක්ෂ ළමයි තමයි මම තියාගන්නේ. මම සල්ලි වලට නෙමෙයි වැඩිපුර වහින්නේ. මට වැදගත් වෙන්නේ ඔයා ඉගෙන ගන්නව නම් විතරයි මං ආස. හැමදාම හෝම්වර්ක් එකක් කරලා කොපි රයිටින් එකක් ලියලා දාන්න. හරි. ඒකට මහ දෙයක් වෙලාවක් යන්නේ නැහැ බබාලා. දිනෙත් එක්ක හෝම්වර්ක් දාන්නේ මට ඕනම් පෙන්වන්න පුළුවන්. කොහොමද WhatsApp එකේ මගේ තියෙන්නේ කියලා මම දවස් ගාණක් පෙන්නුවා. ගිය සතියේ මට ඒවල තිබ්බා. අසිනි අද නෑ පන්තියේ මං හිතන්නේ අසින්ට මොනවා හරි ප්‍රශ්නයක් ඇති අද නෑ. ඉන්නව නේද? අසිනි දාලා තියෙනවා හැමදාම. වැඩිපුරම දැනට දාලා තියෙන්නේ අසිනි. දිව්‍යාංශන අසිනි කොහෙන්ද අසිනි? ඔයාගේ ඉස්කෝලේ කොහෙද අසිනි?
දුව ඔයාගේ ඉස්කෝලේ කොහෙද කියන්නේ අසිනි? පල්ලගෙදර නවෝදයා මහා විද්‍යාලය. කොහෙද දුව ඒ ඉස්කෝලේ තියෙන්නේ? මත්තුගම. මතුගම නේද? ඔයා තමයි දැනට හොඳටම කොපිරයිටින් වල වැඩිපුරම ලියලා තිබ්බ ළමයා. ඊට පස්සේ වැඩිපුරම ලියලා තිබ්බ එක්කෙනා තමයි කෞශල්‍ය. ඉන්දූප නේද? කෞශල්‍යගේ මයික් එක ඕපන් කරන්න. ඉන්දූෂ කෞශල්‍යගේ ඉස්කෝලේ කොහෙද කෞශල්‍ය? what is your school? මාතරේ සෙන්ට් තෝමස්. Matale St. Thomas. Yes, you are also a nice student. I appreciate your homework. ඊළඟට homework දාලා තිබ්බා නිතිකගේ තිබ්බා පහුගිය සතියේම තිබ්බා ප්‍රනීත්ගේ තිබ්බා හෝම් කොපිරයිටින් චුට්ටයි තිබ්බේ ඊට පස්සේ සනෝජ්ගේ මේ සතිය තුල තමයි homework අඩුවෙන් තිබ්බේ කොපිරයිටින්. හැබැයි තියෙනවා පහුගිය දවස්වල. තව අපේ ඉන්නවා සෙට් එකක් මේක එයාලා අද නැහැනේ. ඊළඟට කෞශල්‍යන සොරි තරුෂිගේ චූටි එක්කෙනාගේ හෝම්වර්ක් තිබ්බ තර්ෂිය වගේ හෝම්වර්ක් උත් තිබ්බා. හරිද? හොඳයි. ඊට පස්සේ අපේ රශ්මිගෙත් හෝම්වර්ක් හොඳයි. එයා ළඟදී ඉඳන් ලියන්න ගත්තේ. එයා 3ක් ලියලා තිබ්බ. ඒ 3ක් දිනපතාම ලියන්න යනවා. දැන් ලස්සනට වැඩේ කරන් යන්න මම තරුත් දීලා තියෙනවා සමහර අයට. මේ නම් ටික ඔක්කොම කියන්නේ නැහැ. ඔක්කොම ළමයි අද නැති නිසා. හැමෝම හැමදාම එකක් ලියලා දාලා තියන්න. ඊළඟට කවින් එහෙම මොකද වුනේ කියලා බලන්න ඕනේ. මම කතා කරන්න ගියේ නෑ. මට බැරි වුණා කතා කරන්න. කවින් කියන්නේ කවුද? අපේ yes සෙටිකගේ යාළුවා කවින්. ඒ බබා ඒ වගේම කවුද right ටීම් එකක් ඉන්නවා මට නම් මතක් වෙන්නේ. අකිල ඉන්නවා. අකිලගෙත් ලියලා දාලා තිබුණා. මම නම් කියන්න යන දිල් සරගේ මට මතක නෑ තිබ්බද කියලා. දිනිති දුව ඔයා මට මතක තාම හම්බ වුණේ නෑ. ඔයත් ලියලා දාන්න දිනිති. දිනිති ඔයා කොහෙද ඉස්කෝලේ? දිනිති කියන්නේ තරුෂිමත් දන්නේ නැහැ. කමන්නේ. රයිට්. කොමාරි කමන්න වල ප්‍රනීත්ගේ දාන්න. අචින්තනම් මේක දාන්න ඕනේ. තිසක දාන්න ඕනෙත් නෑ. රයිට්. සජිත්ගෙත් දාන්න අනිවාර්යෙන් හෝම්වර්ක් හරි ඔයාලා හැමෝම දාලා තියන්න ඕනේ මොනවා හරි එළියන්න දෙනේවා. ඉතින් මේව ගත්තට පස්සේ දැන් මම ඔයාට මේ ටිකක් හෝම්වර්ක් එකක් දුන්නානේ. මේ ටික දැන් කොලේක ලියාගත්තා නම් මේ ටික ඔයාගේ ක්‍රම පොතේ ලියලා ඇක්ටිවිටි එකක් විදිහට කරලා මට මේකත් එවන්න ඕනේ සිංහලෙන් ලියලා ඒවට යටින් ඉංග්‍රීසියෙන් ලියලා. දැන් මම මේ වගේ උදාහරණ ටිකක් දැන් වෙනම කියලා දෙන්නයි හදන්නේ. දැන් මම දෙන උදාහරණ තමයි මෙන්න මේවා. හරිද? ඔයාට පුළුවන් ඕනම ළමයෙකුට ක්‍රියාපද අහන්න. දැන් අපිට මේ verbs දැනගන්න ඕනේ මේවා ලියන්නනේ. ඕ බලන්න දැන් අපි හිතුවොත් මම නේද? මම ඔහුට කතා කරන්නේ මම ඔහුව ඔයා දන්නේ නැති නිකන් ක්‍රියාපද දෙන්නම්. මම ඔහුව රවට්ටනවා. දැන් මේ රවට්ටනවා කියන ක්‍රියාපදය මේවා ඉතින් අර හැමදාම හම්බ වෙන ක්‍රියාපද නෙමෙයිනේ. ඒ නිසා ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ වගේ ක්‍රියාපද. මම ඔහුව රවට්ටනවා. දැන් ඔයා දන්නවා පද ටික පෙළ ගැහෙන්න ඕන කොහොමද? subject verb object විදියටනේ. මම I රවට්ටනවා. cheat. ඔහුව him. හරියට හරි. I cheat him. එහෙනම් රවට්ටනවට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? cheat cheat. මොකද්ද? රවට්ටනවා. මේව තමයි ඩික්ටේෂන්. හරිද? නේද? රවට්ටනවා. cheat රවට්ටනවා. හරිද? මේ ඔක්කොම බහුවචනයෙන් මම දෙන්නේ. ඔයාලා ඇයි බබා? බුරනවට. right bark. බුරනවා BARK නේද? bark. බුරනවා. හරිද? මේකට at අනිවාර්යෙන් එනවා. බල්ලා බුරනවා අපිට. The dog barks at us. at කියලා තමයි අස් දාන්නේ. bark. bark කියන්නේ බුරනවා. bark bark. බල්ලා ඉංග්‍රීසි දන්නවා. ඒකෙන් එයා බුරද්දි bark bark කියන්නේ. නේද? bark bark. ඔයාලා අපිට
right ඔයාලා බලන්න ඔයාලා අපිට ඔයාලා අපිට අපහාස කරනවා. දැන් අපහාස කරනවානේ ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ඒක දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අද මේ වාක්‍ය ලියන ගමන් ඔයා තව දෙයක් ඉගෙන ගන්නවා ක්‍රියාපද ටිකක් අලුත්නේ. එහෙම තමයි දැනුම වැඩි වෙන්නේ. you ඔයාලා අපහාස කරනවා. Insult. Very good. Extremely nice answer. You insult අපිට us. එහෙනම් අපහාස කරනවා කියන එකත් ඩික්ටේෂන් වචනයක් විදිහට මෙතනින් මේ පැත්තෙන් ඔයාට හම්බ වෙනවා. Insult අපහාස කරනවා. අපහාස කරනවා. නේද? නිකම්ම නිකන් ඩික්ටේෂන් වචන පාඩම් කරලා වැඩක් නෑ බබාලා. අපි ඒව පාඩම් කරද්දී ඒවා යෙදිච්ච වාක්‍යයක් එක්ක මතක තියාගත්තම ඒක මතක හිටිනවා. අපහාස කරනවා. right. ඊළඟ එක මම දෙනවා. බලන්න මේ ලියන එක හරිද? ගුරුවරු right දෙමව්පියෝ ගමුකෝ. දෙමව්පියෝ අපිව පෝෂණය කරනවා. කණ්ඩ බොන්න දීලා නේද? බඩ පිරෙන්න. ඔයා කොච්චර වද දුන්නත් ඒ කට්ටිය ඔයාලට පොල් ගාලා ලුණු කපලා නේද? දාලා සුද්ධ කරලා කෑම වර්ග හදලා කණ්ඩ දෙනවා නේද? දෙමව්පියෝ. ඔව් කොහොමද කියන්නේ? Parents feed us. හරියට හරි feed පෝෂණය කරනවා අපිව us නේද? දෙමව්පියෝ අපිව පෝෂණය කරනවා. කන්න බොන්න දීලා පෝෂණය කරනවට අපි කියන්නේ feed කියලා. හරි? පෝෂණය කරනවා. කෑම බීම දෙනවා කියන එකටත් මේකම ගන්න පුළුවන්. පෝෂණය කරනවා. හරිද? ඊළඟ එක ළමයි ගුරුවරුන්ට සලකනවා. කොහොමද කියන්නේ? කොහොමද සලකනවා කියලා කියන්නේ ඉංග්‍රීසි වලින්? sorry ළමයි කියලා මම මෙතන හඳුස් කරන්නේ children හරිද? students නෙමෙයි. දැන් හොඳට මතක තියාගන්න ළමයි කියලා කියන්නේ children කියන එක. කියන්නේ සාමාන්‍යයෙන් දරුවන් කියන එක. ශිෂ්‍යයෝ කියන්නේ students. හරි? ශිෂ්‍යයෝ නෙමෙයි මම මේකෙන් ළමයි නිකන්. අපි සාමාන්‍ය ඉස්කෝලේදී ළමයි කියලා කියන්නේ ඉස්කෝලේ ළමයින්ට. ඒක වෙනම එකක්. පොදුවේ children කියලා කියන්නේ මේ ළමයි, දරුවෝ. children නේද? treat. සලකනවට ඉංග්‍රීසියෙන් කියන්නේ treat කියලා. කොහොමද සලකනවා? children treat teachers. to දාන්න ඕනේ නෑ. children treat teachers. දැම්මේ නෑ කියලා උලක් නෑ. to teachers කිව්වත් කමක් නෑ. treat කියන්නේ සලකනවා. මම මේක ශබ්ද කරන හැටි ලියන්නම්. right? treat. හරිද? හරි. children treat teachers. එහෙනම් සලකනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ treat කියලා. right. එහෙනම් මගේ හොඳ ළමයි ටික වගේ ඔයාලා මෙන්න මේ වචන ටික ඔයාගේ ඩික්ටේෂන් පොතේ පස්සේ ලියා ගන්න ඕනේ. දැන් ටිකකින් මම ක්ලාස් එක ඉවර කරනවාද? එතකොට මේ වචන තමයි ඩික්ටේෂන් ටික. ලබන සතියේ මම මේ වචන ටික ඔයාගෙන් අහනවා. හරිද? එහෙනම් මේ ටික තමයි මේ තියෙන්නේ ඩික්ටේෂන්. මේ තමයි vocabulary එක. හරිද? මේ වචන සෙට් එක මතක තියාගන්න ඕනේ. මේ වචන ටික ඔය ටික අහනවා. නම කී අහනවා. පොත බලාගෙන නැතුව උත්තර දෙන්න ඕනේ. අවංකකම මම කැමති. ඉතින් ඩික්ටේෂන් සෙට් එක 5ක් පාඩ තියෙනවා.
ඒ වගේම මේ සමය උදාහරණ වාක්‍ය මම දීපුවා. මට තව ලියන්න තියෙනවා ගොඩාක් උදාහරණ වාක්‍ය. හරිද? එතකොට මේවා දාලා කතා කරන්න try කරන්න ගෙදරදී. නේද? මම ඔහුව රවට්ටනවා. ඔයාලා අපිට අපහාස කරනවා. දෙමව්පියෝ අපිව පෝෂණය කරනවා. නේද? ගෙදරදී කියන්න. බත් බෙදලා දෙනකොට අම්මට ගිහින් කියන්න අම්මේ parents feed us. නේද? I know මම දන්නවා. කොහොමද අපි කියන්නේ? I know මම දන්නවා. මොකක්ද දන්නේ? I know මම දන්නවා දෙමව්පියෝ අපිව පෝෂණය කරනවා කියලා. කොහොමද අපි කියන්නේ? I know you insult us. අල්ලපු ගෙදර කෙනෙක් එනවා අලක් ගෙදරට. අසල්වැසියෙක්. ඔයාලා නැති තැන බනිනවා. ඔයා යාවම කියනවා මෙහෙම. I know you insult us. මොකද්ද තේරුම? මම දන්නවා අපිට පරම කරනවා. Yes, මම දන්නවා ඔයා අපිට අපහාස කරනවා. Right. I know මෙතන that දාගන්න තව එකක්. I know that. මම දන්නවා. that කියන්නේ බව. මම දන්නවා ඔයාලා අපිට අපහාස කරන බව. I know that කියලා දාලා අරක කියනවා. අන්න එහෙමයි ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නේ. That is how you have to practice spoken English. Right? There is nothing else called speaking and so on, right? This is the method that you have to use to practice well at home. Then you will be able to speak like I do, and I'm using Sinhala language to teach you first at your first stage. After that you can use English like I speak without any fear, and then you can talk to your friends in English. Don't worry, no worries. Time will heal all the things, and also you will know the miracles happen inside you within several days. But at the first class sessions I'm not using English to teach you because you will hate them. ඔයාලා වෛර කරා ඉංග්‍රීසියෙන්ම පටන් ගත්තොත් උගන්වන්න ඒවා ඉංග්‍රීසි ඉගෙනගෙන ඉංග්‍රීසි කතා කරමු. එහෙනම් මගේ ක්ලාස් එකේ අන්තර්ගතය දැක්කා? අම්මලා තාත්තලා ඉන්නවනම් යාළුවා දැනුම් දෙන්න. අපි ආවේ මුලින්ම ග්‍රැමර් එකක් ආවා දැන්. ව්‍යාකරණ කොටහක්. ඒකෙන් පියවරෙන් පියවර ඇවිල්ලා වාක්‍ය හදන තැනට ආවා. නේද? ඊට පස්සේ මම පන්ති යනකොට ඩික්ටේෂන් ටිකක් දුන්නා, හෝම්වර්ක් දුන්නා. ඒ වගේම කතා කරන්න පුරුදු වෙන පොඩි උපක්‍රමයකුත් කිව්වා දැන්. නේද? ඔයාලා ඕන මේ වගේ දාලා තමයි කතා කරන්නේ. ගෙදරදී කියලා බලන්න. I know that කියන්නේ මම දන්නවා. නේද? බව මම දන්නවා. You know that කියලා කියන්නේ මොකද්ද? You know that බව ඔයා දන්නවා බව ඔයා දන්නවා. ඒතර මම ඔහුව රවට්ටන බව ඔයා දන්නවා. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? You know that I cheat him. You know that I cheat him. ඒවා වේගෙන් කියනවා ඊට පස්සේ. You know that I cheat him. I know that you insult us. ඔයා දන්නවා දෙමව්පියෝ අපිව පෝෂණය කරනවා කියලා. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? Sorry. Oh yes, මම දන්නවා දෙමව්පියෝ අපිව පෝෂණය කරනවා. My parents feed us. I know that parents feed us. I know that parents feed us. දෙමව්පියෝ අපිව නේද? ඔයා දන්නවා දෙමව්පියෝ අපිව පෝෂණය කරනවා කියලා. You know that parents feed us. Don't blame them. එයාට බනින්න එපා. Parents feed us. I know that. ඔහොම කතා කරද්දී කියන්න පුළුවන් නේ. ළමයි ගුරුවරුන්ට සලකනවා. You know that children treat teachers. I know that children treat teachers. ගැලපෙන ඒවා එහෙම කියන්න ළමයි. එහෙනම් අන හදන sentences උත් තියෙනවනේ. කවුරුත්ම නැත්තම් අනේ අසරණ ඔයාට ඔයා කරන්න ඕනේ දේ තමයි ගෙදර මිදුලේ තියෙන මල් ගහ ගාවට ගිහිල්ලා හරි ඔව්ව කතා කරන්න ළමයි. කවුරු hina වුණත් වෙන ළමයි කාටුන් බලන්න හිර වෙන අතරේ ඔයා හදන sentences කියවන්න. ගස් කොළන් එක්ක මල් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න. එයා ඔයාට hina වෙන්නේ නැහැ. ඔයාට අපහාස කරන්නේ නැහැ. ඔයාට එකමතාවක් බයිසිකල් පදින්න පුළුවන් නම් ළමයි ඔයාට දැන් ඔයා දන්නවා බයිසිකල් පදින එක පුළුවන් වෙන්න කලින් ඔයා වැටුණානේ. බයිසිකල් පදින්න පුළුවන්ද නිතික? Can you ride the bicycle? Sanoj, can you ride the bicycle? Yes, you can ride bicycles. එතකොට බයිසිකල් පදින්න පුරුදු වෙනකොට වැටෙනවා පෙරලෙනවා. හැබැයි ඔයා තුවාලත් වෙනවා නේ. කට්ටිය හිනත් වෙනවා.
දැන් ඔයාට පුරුදු වුණාට පස්සේ බයිසිකලේ පදින එක අමතක වෙනවද? තව අවුරුදු 5කින් බයිසිකලයක් දුන්නත් ඔයා නිකන් අමතක වෙනවද පදින එක? නෑනේ. ඒත් පුළුවන්. එහෙනම් ඒ හැකියාවක් ඉංග්‍රීසි කතා කරන හැකියාව ඔයාගේ ඇඟට ගත්තොත් දැන් ඉඳන් පුරුදු වෙලා වැටි හරි අමාරුවෙන් හරි ඔයා තව අවුරුද්දක් යනකොට ඔයාට මේක ඔයාට ඕන වුණත් ඉංග්‍රීසි අමතක කරන්න බැරි වෙනවා. හරිද? ඔයාලා ආසම විෂය වෙනවා. මට ඒක 100%ම විශ්වාසයි. හරිද? හරි. ඉංග්‍රීසි විතරක් කරන තත්ත්වෙටපත් වෙයි සමහරට. ඔන්න අද කිව්වා කියලා ඕන ලියලා තියාගන්න. හරි ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක වෙනුවාට කරන්න බැරි දෙයක් නැති වෙනවා. ඒ නිසා this is your life and do the best thing for your life. අනිත් හැමෝටම වඩා හොඳම ලකුණු අරගෙන වැඩිපුරම සතුටින් දෙමව්පියෝ තියෙන ළමයා බවට පත් වෙමු. Yes you can do it. අදට මම ලෙසන් එක මේ ඉවර කරන්නේ. එහෙනම් කතා කරන්නත් උපකාර වෙන දේවල් ටිකකුත් කියලා දීලා. හරිද? එහෙනම් ආයෙ මම ඔයාට next week එකේදී පන්තිය කරනවා 6ට මම link එක දෙන්නේ. ඔව්. මේ පන්තිය 7ට පටන් ගන්න බැරිද? ගැටලුවක් නෑ. 7ට වෙන අය ඉන්නවද? 7ට ගැටලුවක් තියන අය ලබන සතියේ? ඔව් මට පන්ති තියෙන කට්ටියක් කිව්වා මේක අපේ කවුද? ප්‍රනීත් ලගේ ටීම් එකටම 7-8 මාර දාමු නේද? මිරකල් කියලා කියන්නේ කෞශල්‍ය, ඒකේ තේරුම තමයි ආශ්චර්ය කියලා කියන එක. මිරකල්. Miracles may happen in your life. ආශ්චර්යවල් සිද්ධ වෙනවා ජීවිතේ. එහෙනම් අපි මෙහෙම කරමුද? ඔයාලට ප්‍රශ්නයක් නැහැනේ 7 ඉඳන් 8:45 වගේ වෙනකම් නේද? ඔව්. හිමාය කියන එක මට ඇහෙන්නේ නැහැ. හිමාය WhatsApp එකේ මට පස්සේ කියන්න හොඳේ මට ඇහෙන්නේ දරු කියන එක. හරි. හරිද? 7ට ඉඳන් අපි දාගමු. සර්. ඔව්. මේ සැරේ විභාගයක් තියෙනවනේ සර්. ඔව් කවදද තියෙන්නේ? ඔයාලට තියෙන විභාග කවද්ද? 18. 18 තියෙනවා විභාගේ මේකට විභාගයක් නේ රයිට් 18 මම දෙන්නම් පේපර් ටිකක් 18 ඊට කලින් පේපර් ඩිස්කෂන් එකක් කරමු හරි මම ඒක ගාන ටීම් එකට මෙසේජ් එකක් දෙන්නම් හරි 7 වසරේ තියෙන්නේ සමහර අයට තියෙනවා විභාගයක් සමහර අයට විභාගයක් නැති ඉස්කෝලක් තියෙනවා කරන අයත් තියෙන අයත් ඉන්නවා විභාගේ තියෙන අය මට වෙනම කියන්න මෙසේජ් එකක් දාලා තියන්න විභාගේ තියෙන දිනේ 7 වසර විභාගයක් තියෙන්නේ 7 වසර විභාගයක් තියෙන්නේ හරි ඒක තමයි ගිය අවුරුද්දේ උගන්නපු නැතිවල ඒව තමයි කරනවා ඇත්තේ විභාගෙන් චෙක් කරනවා ඇත්තේ මම පේපර් ටිකක් දීලා පේපර් ඩිස්කෂන් එකක් කරලා දෙන්නම් හරි අපි ගොඩ දාමු කොහම හරි ලකුණු දාමු වැඩියෙන් කීයක් හරි වැඩියෙන් හරි ලබන සතිය 7ට දාලා දෙන්නම් මට පුතාලා අම්මත් කිව්වා මේ නේද එම ගැටලු තියෙන ළමයි කියන්න හරිද 6ට නෙමෙයි එහෙනම් කීයට දාන්නේ 7ට මට ගොඩක් ළමයින්ට 7ට ඕනි කියලා තමයි කිව්වේ හරිද 7ට පන්ති තියෙනවා රයිට් ආය අහන්න දෙයක් නැහැ තියෙනවාම තමයි ඊට පස්සේ නැති වුණොත් මං හදිසියවක් නැති වුණොත් මං කලින් කියනවා මං අද දවසේ මෙතනින් පස්සේ හරි සනෝජ් මට ඒව දාලා තියන්න හරි යාළුවෝ ඉඳපු අයට එන අයට ඉන්න කියන්න මේ මාසෙ ඉඳන් හරියට ඉගෙන ගන්න ඕන අයට ඉතින් ඒ අය ඉන්න ටිකට මං උගන්වනවා නැති අය ටික රිමූව් කරලා දාලා ටීම් එකේ වැදගත් වෙන්නේ හැමදාම පන්ති ඉන්න එක එහෙම මේ එක්ක නැත්තම් නෑ කියන්න ඕනේ මට එන්න වෙන්නේ නෑ කියලා කලින් දැනුම් දෙන්න ඕනේ ඒ හරිද හේතුවත් එක්ක හේතු වැඩක් නෑ ළමයට එන්න වෙන්නේ නැත්නම් මට එන්න වෙන්නේ නෑ කියලා කියන්න ඕනේ මේ සතිය මේ වෙලාවට ඒ වගේම මම පන්ති දාපු වෙලාවට වෙන කවුරු හරි තවයි මේ ටයිම් එකට පන්ති දැම්මොත් ආයෙ මම වෙනස් කරන්නේ නෑ මේ ටයිම් එකටම කරන් යනවා මොකද මට ගොඩාක් වෙලාව නැති නිසා මම දැන් ඉවර කරනවා ඔයාලගේ ග්‍රේඩ් 11 ළමයිට හෙට ඉස්කෝලේ විභාගයක් තියෙනවා ඒ අයට උදව් කරන්න ඕනි අය ඉන්නවනම් ඒ අයට මම උදව් කරන්න බලාගෙන මෙතන ඉඳන් ඉන්නවා රැ වෙනකන් එතකොට කවට හරි ප්‍රශ්න තියෙනවා නම් අහලා තියන්න WhatsApp එකේ homework කරලා තියන්න හරි එහෙනම් අයියලා අක්කලාගේ වැඩ පේපර් නම් මම ගොඩක් බලන්න තියෙනවා මම දැනට ක්ලාස් එක ඉවර කරනවා බලමු ඔතම have a nice day and good night goodbye sir Good night, sir. Have a Bye, nice day, sir. Good night, sir. good night Good Have a night, bye nice day, sir. have a Good nice night, Bye, sir. sir. Good night, sir. good night Good thank you for night, joining sir. today good night today
රයිට් කවුද රශ්මි කවුද එයාලගේ අක්කලෙම බැරි දේවල් තියෙනවා නම් අහලා තියන්න කියන්න හරි ඔයාලා මේක ඉන්න අයගේ අයියලා අක්කලා ඉන්නවා නම් කවුද අපේ කවුද තව ඒක ඇති සංගකේ මම එයාට පොඩි දේවල් ටිකක් කියලා දෙන්නම් බැරි දේවල් තියෙනවා අහලා තියන්න හරි හෙට විභාගේ තියෙන 11 ළමයි මේක ඉන්නවා ගොඩක් කට්ටිය right good luck